හොඳයි අයබෝවන් අපි මේ වීඩියෝ එකේ එකතු වෙන්නේ යුනිට් 10 10 වෙනි පාඩමේ තවත් එක් කොටසක් සාකච්ඡා කරන්න 10 වෙනි පාඩමේ අපි දැන්ට එක් කොටසක් එක් වීඩියෝ එකක් සාකච්ඡා කරලා තියෙනවා ඒ තමයි ජල ජීවී වගාව. ඒ මාතෘකාව යටතේ අපි ඒක කම්ප්ලීට් කරා. ඒකට 10 වෙනි පාඩම කියලා කියන්නේ ඇප්ලයිඩ් බයොලොජි ව්‍යවහාරික ජීව විද්‍යාව. ඒක ගොඩක් ලොකු දීර්ඝ පාඩමක් නෙමෙයි. ජීව විද්‍යාවෙන් අපි ජීව විද්‍යාව ඉගෙනගෙන ඒකේ යෙදවීම. හරි කොහොමද අපි ඒක අපේ ආර්ථිකමය වශයෙන් ඊට පස්සේ අපේ විවිධ අවශ්‍යතාවලට ඒක යොදවා ගන්න කියන එක තමයි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන්නේ. ඒ වගේ යෙදීම් කිහිපයක් තමයි අපි මේකදී සාකච්ඡා කරන්නේ. ගොඩක් ලොකු විස්තර ඇතුව එහෙම ලොකුවට තියෙන පාඩමක් නෙමෙයි. කෙටියෙන් අපිට මේක සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් පාඩමක්. ඒකේ ඊළඟ මාතෘකාව විදිහට අපි එනවා මේ තවාන් කළමනාකරණය සහ අදාළ ශාක ප්‍රචාරණය කියන මාතෘකාව දෙක. මේ දෙකේ පොඩි අරමුණ පොඩි අවබෝධයක් මම ලබා ගන්න. මේකේ මුලින්ම අපි කතා කරනවා තවාණක් කියන්නේ මොකක්ද? හරි සරල දේවල් තවාන් කියන ගයනම එහෙම දන්න පොඩි කාලේ තවාන් දන්නේ මිරිස් තවාන්. එහෙම එක එක බීජ වර්ගයකට වල තවාණක් දානවා කියන්නේ. ඒකෙම යම්කිසි වැඩිදුර කරුණු ටිකක් එක්ක අපි ඉගෙන ගන්න එක තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් කරන්නේ. ඊළඟට ශාක ප්‍රචාරණය. ඒ කියන්නේ අපිට පුළුවන් ශාක වර්ග විශේෂයෙන්ම දැන් විස්තරු මල් කර්මාන්තයේදී ඊට පස්සේ ඒ වගේ ශාක ප්‍රචාරණ ක්‍රම අධ්‍යයනය කරගෙන ඒ විවිධාකාර ප්‍රචාරණ ක්‍රම වලට ස්වභාවිකව එයා වර්ධනය වෙනවා පරාගණය එහෙම. නමුත් ඊට වඩා අපිට සමහරක් පහසුවෙන් වැඩිපුර ප්‍රමාණයක් වර්ධනය කරගන්න වගේ අවස්ථා හම්බ වෙන ක්‍රම තියෙනවා සමහරක් ඒවා. ඒකට ඒ ටික අපි කතා කරනවා මේ මුල් කොටසේදී. හරි. ඒ තමයි මේකෙදී අපි සාකච්ඡා කරන්නේ. ඒක අපි හරියටම කරගමු මේ වීඩියෝ එකේ. හරි. හොඳයි. එහෙනම් මුලින්ම තවාණක් කියන්නේ මොකක්ද කියන එක. තවාණ කළමනාකරණය කරන්න කලින් දැනගන්න ඕනේ තවාණක් කියන්නේ මොකක්ද කියන එක. හරිද? තවාණක් කියලා අපි සාමාන්‍යයෙන් කියලා කියන්නේ තවාණක් කියන්නේ විශේෂිත ස්ථානයක්. අපි මේ මොකක් හරි අරමුණක් සඳහා පිළියෙල කරගන්න විශේෂිත ස්ථානයක්. ඒ ස්ථානය තමයි බීජ පැල. එහෙම නැත්නම් නොමේරු ශාක. බීජ පැල එහෙම නැත්නම් නොමේරු ශාක නිෂ්පාදනය කරගන්න. බීජ පැල හෝ නොමේරු ශාක නිෂ්පාදනය කරගන්න හදපු විශේෂිත ස්ථානයක් තමයි අපි තවාණක් කියලා කියන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට අපි සඳහන් කරන්න ඕනේ අපි අර්ධකෙම කියනකොටම මේ බීජ පැල සහ නොමේරු ශාක දැන් දිගටම මෙතන තියෙනවානේ. දැන් හිතන්න මිරිස් තවනක් ඕගොල්ලෝ දැම්මා. දාලා එහෙම්මම ඒකට පොර දාලා මිරිස් අස්වැන්න ගන්නකම්ම මේ තවානේ එක තියෙනවා. නෑ එහෙම තියන්නේ. මේ තවාන කියන සංකල්පය අපි පාවිච්චි කරන්නේ අපිට බීජ පැල ටිකක් ලබා ගැනීම සඳහා පමණයි. බීජ පැල ලබාගෙන අපි ඒවා වෙන තැනක හිටවනවා. එතනම තියාගත්තොත් ඒක වැඩේ හරියන්නේ නැහැ. මොකද එතන අපි විශාල බීජ ප්‍රමාණයක් මේ පැල ප්‍රමාණයක් ලබා ගන්න නිසා එතන පෝෂක අවශ්‍යතාවලට තරගයක් වගේ තියලා ඔක්කොම මේ යන්න පුළුවන්. එතන තවාන ඒ නිසා වගාවට සුදුසු තැනක් නෙමෙයි තවාන කියන්නේ. තවාන කියන්නේ අපි කෙලින්ම බීජ පැල වැඩිපුර ප්‍රමාණයක් හදවා ගන්න විශේෂිතව හදන ස්ථානය. අතතොර ඒක නිසා ඔයගොල්ලෝ මෙතනදී කියන්න ඕනේ වෙනත් ස්ථානයක සිටවීම සඳහා. හරි. දැන් ඔන්න හරියටම කියනවා අත්දැකීම වෙනත් ස්ථානයක සිටවීම සඳහා බීජ පැල හෝ නොමේරු ශාක නිෂ්පාදනය කර ගැනීමේ මොන ස්ථානයක්ද විශේෂිත ස්ථානය. ඒතර මේක තමයි තවාන කියලා කියන්නේ. හරි. අය අත්දැකීම් මතක කරගන්න දැන් මේ දේවල් අපි මේ YouTube වීඩියෝ ක්ලාස් එකෙන් මුලින් ඉඳලම මම ඔයගොල්ලන්ට කියලා දීපු දෙයක් තමයි අර නෝට් එක නිකම්ම අහගෙන ඉන්න නැතුව නෝට් එකක් ඔයගොල්ලෝ දාගන්න. තවාණක් යනු කියලා මේ වෙලාවෙම ඔලුවට අරගෙන තවාණක් යනු මොකද්ද වෙනත් ස්ථානයක සිටවීම සඳහා බීජ පැල සහ නොමේරු ශාක නිෂ්පාදනය කර ගැනීමට අපි හදන විශේෂිත ස්ථානය. ඒතර පොයින්ට්ස් ටික තමයි වෙනත් ස්ථානයක සිටවීමට බීජ පැල හෝ නොමේරු ශාක සහ විශේෂිත ස්ථාන. ওই පොයින්ට්ස් තුන ඇතුළත් වෙන්න අත්දැකීම ගලප ගන්න ඕගොල්ලන්ට පුළුවන්. හරි මේක තමයි තවාණක් කියලා කියන්නේ. ඊටකොට මේ තවාන් විදිහට අපි මොනවද භාවිත කරන්නේ?
හරි තවානක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. ඒ කියන්නේ තවානක් විදිහට අපිට කොයි වගේ ස්ථානයක්ද නේ? සමහර වෙලාවට ඒ භූමියම භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන වනාන්තරනේ. වනාන්තරයක් නැත්නම් එක්තරා වනාන්තරයක තියෙන ප්‍රදේශයක් වෙන්න පුළුවන්. හරි. ශේෂ්ත්‍රය කියන්නේ දැන් මොනවා හරි අපි වගා කරන්න ගන්න භූමිය. ඒක අපි විශේෂිත තැනක් වෙන් කර ගන්නවා මේ මෙතන අපි තවානක් දාන්න යන්න කියලා. දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ පොඩි කාලේ මිරිස් තවානක් වගේ දාන්න ඇති. හරි මුලින්ම පැල ටිකක් ලබාගෙන ඒ ටික ඊට පස්සේ වෙන වෙන කොහෙන් හරි හිටවනවා. මූලිකව පැල ටික එක තැනක අපිට තියෙන එකකින් අපිට වාසිදායක තත්ත්වයක් එනවා. මොකද අපිට ඒ ටිකට වතුර පොර දානකොට ගැටලුවක් වෙන්නේ නැතුව එතනටම දාන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් දාන්න අවශ්‍ය නැහැ. මොකද පොඩි පැල මුලින්ම බීජ වලින් පැලේ එනකන් තමයි අපි තවාන තියාගන්නේ. ඊට පස්සේ ඒකට අර පොඩ්ඩක් කොලයක් දෙයක් ආපු ගමන් අපි මොකද කරන්නේ? වෙන තැනක ගිහිල්ලා හිටවන එකනේ. ඉතින් මේක ඉහළ මට්ටමින් කරා වුණත් ඔය ටිකම තමයි කරන්නේ. වෙන දෙයක් කරන්නේ නැහැ ලොකුවට. ඔය ටිකම තමයි කරන්නේ. නමුත් ඒක අපි විශේෂයෙන් පොඩ්ඩක් අවශ්‍ය තත්ත්ව ටික ඒව දැනගන්න ඕනේ. ඊළඟට තව අපි ගන්නවා ඒක විශේෂිත දේවල් කීපයක් තියෙනවා. තවාන කර්මනාකරණයක් කරන තැන් හරිතාකාර. ආයතන මේ වචනය පොලිටනල්ස්. මේ ටිකේ අවශ්‍යතාවය මම මෙතෙන්දිම කියලා යනවා. ඒක පස්සේ තමයි කියන්නේ හරියටම. නමුත් ඒක මම මෙතෙන්දිම පටක රෝපණ විද්‍යාලය. මෙන්න මේ වගේ ස්ථාන. දැන් මම හෑන්ඩ් අවුට් එකකුත් මේකට දානවා. හරි. කලින් මම ජල ජීවි වගේටත් අදාළව මම දාලා ඇති හෑන්ඩ් අවුට් එක. ඒතකොට ඒක ඕගොල්ලෝ වීඩියෝ එක බලන්න කලින් print කර ගන්නවා නම් වඩා හොඳයි. ඒතකොට අපිට ඒක ෆිල් කරන්න ගියයි. ඒකම ප්‍රශ්නයක් දාලා තියෙනවා තවානක් කළමනාකරණය සිදු කළ හැකි ස්ථාන. අන්න ඒතකොට ඔයගොල්ලන්ගේ උත්තරේ වෙන්න ඕනේ මේක. භූමිය නැත්නම් වනාන්තර, ඊට පස්සේ හරිතාගාර, පොලිටනල්ස්, පටක රෝපණ විද්‍යාගාර. දැන් ඉංග්‍රීසි බෑ කියලා හරියන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් මේක ලියන්න. මොකද පොතේ හැමතැනම දීලා තියෙන. ඒකට සිංහල නමක් දීලා නැහැ පොලිටනල්ස් කියලා. හරි. ඉතින් ටික ටික ඉංග්‍රීසි වෙනවා හරි ඔක්කොම. හරි. එතකොට මේ මොනවද කියන එක දැන් පළවෙනි එක නම් තේරෙනවනේ. ඒ කියන්නේ ශේෂ්ත්‍රය නිකන් අපි වගා කරන ශේෂ්ත්‍රයකම අපි ගිහිල්ලා එතන පොඩ්ඩක් වෙන් කරගෙන මෙතන තවානක්කට සුදුසුයි කියලා. හරි ඒ සුදුසු තත්ත්ව දිහා බලලා එතන අපි තවානක් සකස් කරගන්න පුළුවන් විදිහට භූමියම හරි වෙනම විශේෂිත ස්ථානයක් කියලා වෙනම ගයක් වගේ හදන්නේ නැහැ. නිකන් භූමියම තරා ප්‍රදේශයක් වෙන් කරගෙන අපි තවානක් දානවා. ඒක තමයි වනාන්තරය නැත්නම් ශේෂ්ත්‍රයේ ඇති කරන තවානක් කියලා කියන්නේ. වගා බිම. ඊළඟ හරිතාගාර. ඒ මොනවද හරිතාගාර කියන්නේ? එන ඔයගොල්ලෝ දැකලා ඇති පේරාදෙණිය වගේ වෙන උද්ভিদ උද්‍යාන වලට ගියාම සමහරක් වෙලාවට ඔය මේ කෘෂි කාර්මික වශයෙන් ටිකක් අර වැඩිපුර කරන හරි කෘෂි කාර්මිකව ස්ථානවල කෘෂි කර්ම කියලා කියන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවම නෙමේ ඔයාලා ප්‍රාදේශීයව තියෙනවනේ කෘෂි කර්ම විවිධ ස්ථාන. ඒවා ගොඩක් වෙලාවට මේ වගේ හරිතාගාරයක් තියෙනවා. කියන්නේ මේ වගේ එක ගොඩක් වෙලාවට නිකන් ගයක් වගේ හදනවා. අමුදොරක් දාලා හදනවා. ඒකේ මේ විශේෂත්වය තමයි මේකේ වීදුරු තමයි තියෙන්නේ. වහලේ වීදුරු වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඔය වගේ ගයක් වගේම පිරුපයක්. හරි ඒතර මෙයාගේ මේ වහල්ලේ සෙවිලි කරලා තියෙන මේවට වීදුරු. හරි. මේවට ගොඩක් වෙලාවට යකඩ වලින් මායිම් දාලා හරි ඒවට යකඩ වලින් නියම පටි අර නේද? වහලයක් ගන්න බෑ නිකම්. ඒතර මේ වගේ නිකන් අර කෙරවල වලින් පිටියක් වගේ බඳලා තියෙනවා. නැත්නම් වීදුරුම තියන්න බෑනේ. කඩවට එනවා නේද? ඒතර මේම ඒ වගේ බිත්ති පොඩි බිත්ති කොටසක් ගඩොල් වලින් ඒ වගේ කන හතරක් වගේ ඉන්නවලා ඊට පස්සේ ඉතුරු ඔක්කොම මේ හරිය තියෙන වීදුරු. දැන් මම මේම වෙන තිත් කියන්නම්. හරි මේ ප්‍රදේශවල දැන් වීදුරු තමයි තියෙන්නේ. හරි වහලටත් වීදුරු දාලා තියෙනවා. හරි. ඒතර මේ වගේ එකකින් මේවල බලාපොරොත්තු වෙන්නේ මොකක් වෙන්නද? මේ වගේ පොඩි බිත්ති කැලක් තියෙනවා. අර ඒව දරාගෙන ඉන්න සඳහා. මේක තමයි හරිතාගාරයක් කියලා කියන්නේ. හරි. එතකොට මේක ඇතුලේ තමයි මොනව කරන්නද? අපිට අවශ්‍ය කරන තවාන අපි සකස් කරගන්න. ඒකේ සුවිශේෂී භාවයක් තියෙනවා. මේ වගේ ගොඩනැගිල්ලක් ආකාරයෙන් ආවරණය වෙච්ච එකක් හදන එකේ විශේෂ වාසි කීපයක්ම අපිට ලැබෙනවා. එකක් තමයි හානි. විශේෂයෙන් පරිසර හානිද දැන් සමහර වෙලාවට උලන් එනවා වැලිත් එක ගාගෙන යනවා. ඒකට තවාන නැහැ. හරි. මේ ඊයේ තිබ්බ තවාන අද වෙද්දි නැහැ. උලක් ආවා උලකට තවාන ගිහිල්ලා.
මොකද තවන් තියෙන පොඩි කුඩා පැල ඉතින් නේ ලොකු වර්ෂාවක් ආවොත් ලොකු හුලඟක් වගේ ඇවිල්ලා ඒවා හානි වෙන්න පුළුවන්. පරිසර හානි වලින් මේ වගේ view එකක් හදාගන්න එක අපිට වාසිදායක වෙනවා. එතකොට අර පරිසර හානි සුළං තත්ත්ව අධික වර්ෂා තත්ත්ව වලින් මේකට හානි වෙන්නේ නැහැ. අනික කෘමි සතුන් පලිබෝධකින්වත් අපිට මෙතෙන්දි පාලනය කරන්න පුළුවන් පැහැදිලිව. මේ ආවරණය අපිට හොඳට දාන්න පුළුවන් නම් මෙතනින් සිදුරු නැතුව දොරවල් වහලා තියලා අනිවාර්යයෙන්ම අපිට කෘමි නැතුළු වෙන එක වළක්වන්න පුළුවන්. 100%ම පුළුවන් නේ. හරි. බැරි වෙලාවට දැන් ඉන්නවනම් පලිබෝධකයෙක් එහෙනම් ශාකයෙන්ම කොහෙන් හරි එක පස්සෙක් හරි එහෙම යන්න ඕනේ. පිටින් මේකට එන්නේ නැහැ. නමුත් ශේෂ්ත්‍රය දැන් මේ වගේ තැනක තියෙනකොට එහෙම නෙමෙයි. එහෙම මෙහෙන් හැමතිස්සෙම එනවා. ඒ බාධක එන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනක කරන එක තවානට බලපෑමක් තියෙනවා. නමුත් හරිතාගාරයක එහෙම නැහැ. එයාගේ පලිබෝධ හානි, කෘමි හානි, ඊළඟට වෙනත් සතුන්ගේ වෙන හානි ශාක වලට නැතුව අපිට ඒක සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි ආලෝකය. දැන් කෙනෙකුට එනවනේ දැන් ඊට පස්සේ ඇතුලේ තියෙනකොට කොහොමද ආලෝකය එන්නේ කියලා ඒකට තමයි වීදුරු දාන්නේ. ඒතර ආලෝකයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක ක්ෂේත්‍රය වගේ තියෙනකොට සමහරක් වෙලාවට දැන් දිවා කාලේ හරි මහා ගිනි මත්හන කියනකොට හොඳ අවුවාන දවසක්. ඒතකොට මොකද අර මිරිස් කන ටිකක් දැන් බීජයෙන් එළියට ආව විතරයි ගිනි අවුව. දැන් මොකද වෙන්නේ? ඔක්කොම කන ටික මැරිලා තියෙන්නේ. ආන් එහෙම වෙන්නේ නැහැ මෙයා තුල තියෙනකොට. ඒතර වීදුරු වලින් යම් ප්‍රමාණයකට ආලෝකයේ තීව්‍රතාවය අඩු කරලා දෙන නිසා අර මූලික මට්ටමේ තියෙන මේ වචනයක් කිව්වා අපි නොමේරු. ඒතර නොමේරු කියන ඒවාට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අනුවර්තනය වෙලා නැහැ. බීජයකින් ආපුවම පැලේ අනුවර්තනය වෙන්නේ නැහැ සියලුම හැඩ ගැසීම් අනුව. හරි. එයාට අනුවර්තන අඩුයි ගොඩක්. පහසුවෙන් එයා මිය යන්න පුළුවන්. ඒතර ඒ වගේ තත්ත්ව තියෙන හැලයක් ගත්තයින් පස්සේ එයාගේ ආරක්ෂාවට මෙයා විශේෂයෙන් උදව්වක් කරලා දෙනවා. මොකද ආලෝකයේ තියෙන තීව්‍රතාව අඩු කරලා දෙන නිසා. එතකොට අපිට ඕනම් පුළුවන් තවදුරටත් සමහරක් වෙලාවට පොඩි කළු රෙදි කැලක් කළු දැලක් වගේ ඔයගොල්ලෝ දැකලා ඇති. එහෙම දැල් කළු දැල් එහෙම දාලා සමහරක් වෙලාවට ඕකිඩ් වගාවට එහෙම සමහර වෙලාව ලොකුවට කරන අය ඉන්නවා. ඒවට කළු පාට නිකන් දැලක් වගේ දානවා. ඒතකොට තවදුරටත් ඕනම් ආලෝකයේ තව වැඩි නම් තව අඩු කරගන්න පුළුවන්. මේ වගේ රිව්යු එකක් අපිට තියෙනවා. ඒ වාහයට වගේ දැම්ම එකකින් කළු පාට එහෙම ඔන්න ආලෝකය අඩු කරගන්න ඕන. ඉතින් ඒ වගේ පාලන තත්ත්වයක් මෙතෙන්දි තියෙනවා. විශේෂයෙන් මේ පැලයට ලැබෙන්න ඕන තවාන අපි සකස් කරන ඒ තවාන දාන භෝගයට හොඳ ආරක්ෂිත ව්‍යුහයක් මේ හරිතාගාරය තුලින් සකස් කරලා අපි දෙනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම අරමුණ වෙන්නේ. ඊළඟට පොලිටනල්ස් මේකත් වර්තමානයේ ගොඩක් වෙලාවට භාවිත වන ව්‍යුහයක් වෙනවා. හරි. පොලිටනල්ස් කියන එකත් වර්තමානයේ ගොඩක් වෙලාවට භාවිත වෙන ව්‍යුහයක් වෙනවා. ඒකේ වෙනසක් නැහැ. මෙයා එක්ක බලපුවම ලොකු වෙනසක් නැහැ. හැබැයි එයාට ටිකක් ස්වභාවය ස්වරූපය වෙනස්. පොලිටනල් එක මෙන්න මේ වගේ තමයි පිටින් බලපුවම මෙන්න මෙහෙම දෙන්නේ. එයාව ගොඩක් වෙලාවට ගන්න යකඩ පට්ටම් ටිකක් ගන්න ඊට පස්සේ එයාව මේ හදන්න භාවිත කරන ප්‍රධාන වශයෙන් පොලිතින්. මේ වගේ එකක් තමයි පොලිටනල් එක කියලා කියන්නේ. ඒකට මේ අර මේ රාමුව හදන්න මේකේ මේ වගේ ගන්නවා යකඩ පට්ටම්. ඒව ගන්නවා. ඒවා එක්තරා විශේෂිත විදියකට සකස් කරලා ඊට පස්සේ මේ ආවරණය කරන්න හරි. මෙයාගේ වීදුරට තිබ්බේ. ඒ වගේ මෙයාව ආවරණය කරන්න ගන්නේ පොලිතින්. හරි. මේ හැදී තියෙන පොලිතින් වැසනවා. ඒක එළියේ ඉඳලා අපිට බලන්න පුළුවන් මේ වගේම තව වීදුරු වගේ පේනවනේ. හරි. පොලිතින් වලින් පේන විනිදි පේන පොලිතින් වලින් ඒකට පොලිතින් වැස්මක් තියෙන්නේ. ඒ පොලිතින් කියලා නිකන් පොත්වල දාන ඒවා අරන් මගේ බෑ ටිකක් ගන්නකම තියෙන. ඒකට විශේෂිත පොලිතින් ගන්න ඕනේ නැත්නම් එළියට වගේ වුණ වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ පොලිතින් වලින් මේ විදිහට ආවරණය කරලා පොලිතින් වලින් පොඩි වුණ දුරක් දාලා මෙහෙම කොහොම අරගෙන යන්න තියෙනවා. හරි. පොලිතින් දෙයක් කියන්නේ මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. අර සකස් කරන view ආකාරය ඒව පොඩ්ඩක් වෙනස්. පිටින් බලපුවම නිකන් හරිතාගාරයක් ගයක් වගේ පේනවා. පොලිටනල් එකක් මේ විදිහට නිකන් හරිද කුඩාරමක් වගේ පේනවා. ඒක තමයි ලොකු වෙනසක් නැහැ. හරි අනික හදන්න මෙයා වීදුරු තමයි මේ පරිකාගාරය ප්‍රධාන වශයෙන් වීදුරු වලින් නිර්මාණය කරනවා අපි. මෙයාව පොලිතින් වලින් තමයි ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නේ. ඒවා තමයි අර වෙනස්කම් කියලා අයගෙන නැත්නම් ලොකු වෙනසක් නැහැ. මේ දෙකෙන් ඕගොල්ලෝ බැලුවොත් වාසිදායක සහ පහසුවෙන් අපිට නඩත්තුවෙන් පහසු හරිතාගාරයක්ද පොලිටනල් එකක්ද? පොලිටනල් එක පහසුයි. ඒකට හේතුව අපිට නිෂ්පාදන පිළිවෙලක් ලොකුවට යන්නේ නැහැ. දැන් මේකේ අත්තිවාරම් දාලා නේද? එහෙම යම් කිසි පිළිවෙලක් වීදුරු වලින් හදනකොට ඒක එහෙම දරන්න වෙනවා.
පොලිටන් එකක් එහෙම නැහැ. අද ඕනේ කියලා අද හිතනවා හිත පොලිටන් එකක් හදා ගන්න ඕනේ කියලා හිත හදනවා ගෙනල්ලා පොට් ටික කරලා. හෙට හඳනකොට හදලා ඉවර කරන්න පුළුවන්. ඒ සරල view එකක් හරි. මෙයාගේ එහෙම ලොකුට අත්තිවාරයි එහෙම කියන්නේ නැහැ. පොඩි වලවල් ටිකක් කපලා අර යකඩ ඒව ටික සම්බන්ධ කරලා ඊට පස්සේ පොලිතින් වලින් ඒක අටව ගන්න තමයි තියෙන්නේ. එතකොට ඒක සාර්ථකව අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ඇතුලේ ඉතින් අර තත්ත්ව තියෙනවා. ඉතින් දැන් එතකොට ඉතින් දැන් උලගක් ඔය ගාගෙන යනවානේ. එහෙම කියලා නෑ. එහෙම නෑ. මෙයා සාමාන්‍ය හොඳ මට්ටමකට හදනවා. හරි. එහෙම මේ තරම නැති වුණාට පොලිතින් වලින් අපිට සෑහෙන මට්ටමකට හදාගන්න පුළුවන්. ඉතින් ටොනේඩෝ එකක් වගේ આવුත් යනවා. ඉතින් මේකත් යනවානේ ඒක. නැත්තම් සාමාන්‍ය පොලිටන් එකක් පවතිනවා. එහෙම ලොකු හානි වෙන්නේ නැහැ. හරි. පොල් ගස් එහෙම නැති තැනකින් මේක හදන්න ඕන. නැත්තම් පොල් ගෙඩි වැටෙනවා මේකට. හරි. හරි. එතකොට මේ දෙකේම ප්‍රධාන අරමුණ වෙන්නේ භෝග වර්ග අපිට අවශ්‍ය විදිහට තවාණක් වගේ හදා ගන්නකොට පහසුවෙන් ඒ කියන්නේ ඒකට විශේෂ ආරක්ෂාව ඇතුව හදාගන්න එක තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ පොලිටන් එකක් හරිතාගත එක. දැන් මෙතෙන්දී මුල් පාඩම් පටන් ගන්නදී මම මේ අර මැද තියෙන කොටසකුත් අරගෙන මේ ටික විස්තර කරනවා. ප්‍රධාන වශයෙන් ලංකාව තුල මේවා භාවිතයෙන් හරි හරිතාගාර පොලිටන්ස් භාවිතයෙන් වගා වගාකරුවෝ ඉන්නවා. ප්‍රධාන වශයෙන් වගා කරන වගා භෝග විදිහට අපිට ගන්න පුළුවන් භෝග වර්ග පළතුරු වලින් ස්ට්‍රෝබෙරි ඊට පස්සේ අඹ වගේ බයි අඹ ගහක් වගේ ඉන්නවනේ අඹ ගහක් ඉතින් මේවා කඩාගෙන යනවනේ ලොකු වෙනවනේ හරි ඉතින් අර පොඩි ගස් තමයි අපි මේකේ මේ වගා කරන්නේ ගොඩක් වෙනවනේ අඹ ගහක් වගේ අරගෙන අඹ ගස් 10ක් විතර හදලා හරිතාගාරයක්වත් හදලා ඒක පවත්වාගෙන යන්න එක්ක නේද අපි ඒක හදන්නේ යම් කිසි ටිකක් වැඩි ආදායමක් ගන්නනේ නේද මේ වගේ එකක් හදලා වගා කරන්නේ නැත්නම් බිම හිටවන්න තියෙන එක නේද මේ වගේ එකක් හදලා අපි යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා වැඩි ආදායමක් ගන්න. අර කතාවක් කියන්නේ මීයක් කඩන්නේ අතලව ගන්න නෙමෙයි කියන්නේ. ඒ වගේ මෙයා හදලා ඒක අඹ හිටවන්න නෙමෙයි ගොඩක් වෙලාවට මේ වගේ ටිකක් ආර්ථිකමය වශයෙන් හොඳයි. ස්ට්‍රෝබෙරි කියපුවම නේද ගානක් ටිකක් සැරයි. අනික අපනයනය කරන්න පුළුවන් අපිට හොඳට. හරි. එතකොට ඒ අනුව හොඳ බලදාවක් අපිට මෙතන හදාගත්තොත් හොඳ සෑහෙන ගානක් මේකෙන් ගන්න පුළුවන්. හරි. මෙතෙන්ට යන පිළිවෙල එකපාරයි යන්නේ. නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ගොඩක් වැඩි. දැන් ස්ට්‍රෝබෙරි වගේ බිම හදන්න බෑ ගොඩක් වෙලාවට. හරි. විවිධ ප්‍රශ්න එනවා. පෝරමදි ප්‍රශ්න ඊට පස්සේ තියෙන තත්ත්ව මේ වගේ එක අපිට අවශ්‍ය විදිහට සකස් කරන්න පුළුවන්. පෝර දාලා පස් මේ වර්ග මිශ්‍ර කරලා හොඳ පසක් එතන අපිට හදලා දෙන්න පුළුවන් ස්ට්‍රෝබෙරි වලටම හරියට. ඊළඟට එළවලු වර්ග විදිහට මෙන්න මේවා ඔයගොල්ලන්ට ඒක විශේෂයෙන් දැනගන්න පොලිටනස් වලින් වගා කරන එළවලු විදිහට බෙල් පෙපර් ආයි තක්කාලි ආපහු සලාද කොළ හරි බෙල් පෙපර් තක්කාලි සලාද කොළ වගේ වර්ග ඊට පස්සේ මල් වර්ග විසිතුරු මල් විදිහට කානේෂන් ආපහු උඩ වැඩියා රෝස් හරි පොඩි මම කියන්න පේන විදිහට හරියට පළතුරු විදිහේ ස්ට්‍රෝබෙරි වගා කරනවා. එතකොට ඒකෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ එළවලු විදිහට බෙල් පෙපර් කියලා ඔයගොල්ලෝ දැකලා ඇති ඔය සුපර් මාකට් වලට එහෙම ගිහිල්ලා තියෙනවා නම් අර මාළු මිරිස් කරනවා වගේ ලොකුවට යන්නේ. මෙන්න මෙහෙම නේද ඔන්න ඔයගේ ඒවා තියෙන එක පාටි මේවා තියෙනවා. මාළු මිරිස් කරලක ස්වරූපේ තියෙන්නේ හැබැයි නිකන් මහත්යි කොට මහත් හරි. ඒ කොට මහත් ජීවිත කියන්නේ ඒ වගේ කොට මහත්. හරි. මාළු මිරිස් කරල තමයි දිගේ කන් මේකෙන් නෙමෙයි රැලි තියෙන ටිකක් ඒක අපූර්ව ටිකක් ලස්සන ගතියක් තියෙනවා. ආහාරයට ගන්න පුළුවන්. නමුත් ඒක අර තියෙනවා එළවලු තියෙන පැත්තේ තියෙන්නේ. ආයෙත් බලන්න. එතකොට මේ වගේ ඒවා මේ දේශීය වශයෙන් හොඳ ආර්ථික මට්ටමකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපනයනය කරන්න වගේ පුළුවන් හොඳ ආදායමක් ගන්න. බෙල් පෙපර් වගාවත් ලංකාවේ දැනට කරන අය ඉන්නවා. දැන් තක්කාලි ගොඩක් වෙලාවට කෘමි හානි ඊට පස්සේ පරිසර තත්ත්ව වලින් ඇති වෙන හානි වලට ලක්වන ශාකයක්. ඒ නිසා ඒකෙන් ගොඩක් වෙලාවට අර අප බලාපොරොත්තු වෙන ඵලදාවක් එන්නේ නැහැ සාමාන්‍ය ශේෂ්ත්‍රයක් තුළ. නමුත් මේ වගේ හරිතාගාර තුළ තක්කාලි වගාව කරනවා නම් අපිට පුළුවන් සෑහෙන හොඳ අස්වැන්නක් එතනින් ලබා ගන්න ගුණාත්මක භාවයෙන් ඉඳ. ඒක සලාද කොළ වගේ දේවල් අනිවාර්යෙන්ම අර හානි ඇති වෙන ඒවානේ.
මල් වර්ග විදියට කානේෂන්, උඩවැඩියා සහ රෝස්. ඒවා ඊටවන බලන් ඉඳ නෙමෙයි ගොඩක් වෙලාවට අර අපනයන මට්ටමින් ආර්ථික වටිනාකමක් තියෙන බෝග වර්ග තමයි මේ පොලිටන් ලේක හරිතාගාරයක වගා කරන්නේ. ඒකට එතනින් අර සාමාන්‍ය දැන් කූ අක්කර ගානක වගාවකට වඩා මෙතනින් වෙනස් වෙන්නේ අපිට පුළුවන් සෑහෙන ආර්ථික වශයෙන් යම්කිසි ලාභයක් උපයන්න. ඒ අනුව මේ දේවල් වල අර මූලික පිළිවෙල ටිකක් යනවා වුණාට එතනින් පස්සේ අපිට යම් භෝග හොඳ භෝග වර්ගයක් තෝරගෙන වගා කරොත් සෑහෙන ලාභයක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ලංකාව වගේ අර ඒ වගේ තැන් වලට යොමු වෙන්නේ නැහැ හැමතිස්සෙම අර අලියනවා කියලා නේද මේව කරනවා. ඉතින් අර ඒ කියන්නේ මිනිසුන්ට දොස් කියන්නත් බෑ. මොකද මිනිසුන්ට ආර්ථික තත්ත්වයක් නැහැ මේ වගේ තැනකට යන්න. මේ වගේ තැනකට යද්දී ඒකේ තාක්ෂණික දැනුමක් ඕනේ. එයාලා මෙහෙවන්න ඕනේ. දැන් මේවට අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ නේද? හරි එහෙම අදලා හරි ණය ලෝන් එකක් විදිහට දීලා මේ වගේ එකක් හදලා දුන්නා. එතකොට කවුරුත් කැමති තියෙන වැඩිපුර ආදායමක් ගන්න. එහෙම අවස්ථා කීපයක් හරි එහෙම ග්‍රාමීය මට්ටමින් හරි කීපයක් වගේ හරි හදලා දීලා එහෙම තිබුණොත් එතකොට අනිවාර්යයෙන්ම මේක රටට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒ වගේ ඕන තරම් භෝග වර්ග තියෙනවා රට යවන්න පුළුවන් අපනයන කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒවට ඒ විදිහේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. කෘෂිකර්මාන්තය අතින් අපි දියුණු වෙනවා. හරි. එතකොට මේ කතා ටික කිව්වේ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මේක අපිට තවාණක් සකස් කරගත හැකි ස්ථාන මොනවද කියන එක. හරි. ඒකෙදී ආරක්ෂිත තත්ත්ව විශේෂයෙන් අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි එතන ඉඳලා අපව තව විස්තර කතා කරන්න තියෙනවා. තවාණක් ගැන ගත්තාම මේක මම අයින් කරනවා මේ ටික. දැන් තවාණක් ගත්තාම තවාණක් කළමනාකරණය කරන්නේ. දැන් තවාණ කළමනාකරණය අපේ මාතෘකාව. තවාණක් අපි හදලා ඒකෙන් අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් බීජ පැල ඒ වගේ. ඒක මේකෙදි ඊළඟ වැදගත් කාරණාව තමයි ප්‍රධාන අවශ්‍යතාවය අපි බලාපොරොත්තු වෙන දේ. තවාණකින් මොකක්ද ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. ඒ බලාපොරොත්තු වෙන එක මම මෙහෙම කියනවා. තවාණක් දාලා මම බලාපොරොත්තු වෙනවා නිරෝගී ශක්තිමත් සමව වැඩුණු පැල මම බලාපොරොත්තු වෙනවා. එහෙම කිව්වොත් හරිය නේද ඒක? තවාණක් දාලා මම බලාපොරොත්තු වෙන්නේ නිරෝගී. ඒ කියන්නේ රෝග වලට ගොදුරු වෙන්නේ නැති, ගොදුරු වෙලා නැති ඒ වගේ පැල වර්ග ලබා ගන්න. ඒ වගේ ශක්තිමත්, පොරොත්තු දෙන්න පුළුවන් පැල වර්ග. ඒ වගේම සමව වැඩුණු. මොකද අපිට වගාවට දැන් අපි තවාණක් දාන ගොඩක් වෙලාවට තවාණකින් ඊට පස්සේ සමහරක් වෙලාවට අලවිය සඳහා තමයි පැල අපි යොමු කරන්නේ. ඒතකොට එහෙම වෙද්දී ගොවීන් ගන්න කැමති නැහැ. එක පැලයක් සගීලා තියෙනවා, තව එකක් මිටියක් තියෙනවා. එහෙම තියෙද්දි කවුරුවත් ඒක ගන්න කැමති නැහැ. හරි එක මට්ටමක තියෙනවා නම් තමයි මොකද එක මට්ටමක පැල ටිකක් හිටියොත් තමයි අපිට එකපාර අස්සන්න ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එක පැල ටිකක් ඔන්න උස වැඩියෙන් කියලා තියෙනවා නේද? එහෙම හරියන්නේ නැහැ. ඒක කැමති නැහැ ගන්න. එහෙනම් මේ වගේ තත්ත්ව තියෙන පැල දැන් තවාණක් දාන එක ප්‍රධාන අවශ්‍යතාවය විදිහට සැලකනවා. මෙන්න මේ විදිහේ පැල ලබා ගැනීම සඳහා එතනින් ලබා ගැනීම කියලා විවර කරන්නේ ලබා ගැනීම සඳහා මොකක්ද වෙන්න ඕන ප්‍රධාන වශයෙන් බීජ ප්‍රරෝහණය වෙන්න එපා මුලින්ම. මොකද අපි බීජ නිටවනේ තවාණක බීජ තමයි දාන්නේ. ඒ බීජ ප්‍රරෝහණය වෙන්න ඊට පස්සේ වර්ධනය හැලවල හොඳ වර්ධනයක් පෙන්වුම් කරන්න අවශ්‍ය වෙන ප්‍රශස්ත තත්ත්ව ලබා දී. දැන් මම මේ කීප එක තේරුම් මුලින්ම අපි කිව්වේ තවාණක් කියන්නේ මොකක්ද කිව්වා. තවාණක් දාන්න පුළුවන් තැන් මොනවද කියලා කිව්වා. ඊළඟට අපි කියනවා තවාණක් දාලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. තවාණක තියෙන ප්‍රධාන අවශ්‍යතාවය මොකද්ද? අවශ්‍යතාවය තමයි නිරෝගී ශක්තිමත් හා සමව වැඩුණු පැල ලබා ගැනීම සඳහා බීජ ප්‍රරෝහණයට ඒ වගේම බීජ පැලවල ප්‍රශස්ත වර්ධනයට අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව සැපයීම. හොඳ තත්ත්ව සැපයීම. ඊළඟට අපිට එන ප්‍රශ්නය තමයි මොනවද මේ ප්‍රශස්ත තත්ත්ව කියලා කියන්නේ? හරි අපි සපයන්න ඕන ප්‍රශස්ත තත්ත්ව මොනවද?
අන්න ඒ තත්ත්ව ටික මම ඊළඟට ගන්නවා. එකක් ආලෝකය. ඊට පස්සේ ජලය. පස. හරි. ඊට පස්සේ තවානේ ව්‍යුහය අපිට ගන්න පුළුවන්. හරි. ව්‍යුහය තවානේ ව්‍යුහය ඊට පස්සේ පරිසර තත්ත්ව. ආලෝකය පස ඊට පස්සේ ජලය තව එක ප්‍රධාන එකක් තියෙනවා ඒක මම අන්තිමට ලියන්නම් පරිබෝධා රෝග මෙන්න මේ කියන දේවල් අපි සුදුසු විදිහට පාලනය කරන්න ඕනේ ඒකයි කියන්නේ ප්‍රශස්ත තත්ත්ව සපයන කියලා ආලෝකය ප්‍රශස්ත වෙන්න ඕනේ ඒ කියන්නේ අපි කියන ආලෝකය වැඩි වෙන්න ඕනේ කියලා ඒක හරියනවද එහෙම හරියන්නේ නැහැ සමහර ශාක වලට වැඩි ආලෝකයක් ඕන සමහර ශාක වලට අඩු ආලෝකයක් ඕන ඒ වගේ මේ කාල වලට අනුව ආලෝකය අඩු වැඩි කරන්න ඕනේ දැන් බීජය තියෙනකොට එක්තරා ආලෝකයක් බීජයෙන් පැලේ එළියට ආවන් පස්සේ තව වෙනස් විදිහේ ආලෝකයක් කියන්නේ ආලෝකය අපිට පුළුවන් එහෙම වෙනස් කරන්න ආලෝකය වෙනස් කරන්න පුළුවන් ක්‍රම තමයි එක්කෝ ආලෝකයේ ගුණාත්මකය එහෙම නැත්නම් ආලෝකයට වෙන කාල පරාසය ගුණාත්මය වෙනස් කරනවා කියලා කියන්නේ තරංග ආයාම වෙනස් කරන එක. ඒ කියන්නේ වැඩිපුර ලැබෙන්න ඕන නිල් ආලෝකයද වැඩිපුර ලැබෙන්න ඕන රතු ආලෝකයද අපිට පුළුවන් ඒක පාලනය කරන්න. අපි අර කිව්ව මතකද සතරවෙනි පාඩමේ සමහරක් වෙලාවට කිව්ව ෆයිටෝක්‍රෝම් කියලා අර වර්ණක වර්ග තියෙනවා ඒවා මේ ආලෝකයටයි සංවේදී වෙන්නේ. සමහරක් වර්ණක මේ ආලෝකයටයි සංවේදී වෙන්නේ එහෙම කියලා කිව්වේ. ඒ වගේ අපිට පුළුවන් ආලෝකයේ ගුණාත්මය එක් එක් තත්ත්වවලට අනුව එක් එක් කාලයන් වලදී බීජ ප්‍රරෝණය එක් එක් අවස්ථාවලදී ඒ අදාළ ආලෝකය සපයන්න. එතකොට එයාගේ හොඳ වර්ධනයක් අන්න පෙන්වන්න කරනවා. ඊළඟ කාල පරාසය. කොච්චර කාලයක් වැටෙනවද කියන එක ආලෝකේ කොච්චර කාලයකට ආලෝකය නිරවන්නේ කරලා තියෙනවද මේ තවන කියන එක අනුව කාල පරාසයක් වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කිරීම අනුව ආලෝකය මගින් බලපානවා මෙන්න මේ කියන දේවල් වලට තවනක බීජ ප්‍රරෝහණය. බීජ ප්‍රරෝහණය ඊළඟ බීජ පැල වර්ධනය ඊළඟට අපව මුල් ඇද්දවීම දැන් සමහරක් ඒවාදී අපි ගන්නේ මේ තවානක් දානකොට උනත් බීජම නැතුව සමහරක් වෙලාවට අතු කැබලි වගේ ගන්න පුළුවන් තවානක් දාන්න. ඒතකොට අතු කැබලි අපි තනින් ගහලා ඒකට ජලය දානවා දැන්ලා බලන් ඉන්නවා මේ ඒක මුල් ඇදිලා පැලයක් හැදෙනකන් ඒ කොටස් එකේ. හරි කඳ කොටසක් හරි අත කොටසක් හරි එහෙම වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වෙන්න නම් මොනව වෙන්න ඕනේද? ආලෝකය වැටෙන්න ඕනේ අනිවාර්යයෙන්. ආලෝකය වැටෙනවම තමයි ඒක උත්තේජනය කරලා මුල් ඇදීම මුල් මේ ඇතිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් ආලෝකය ගැන අය කිව්වේ ආලෝකය ලැබීමේදී මෙන්න මේ කියන දේවල් එන්න ඕනේ. දැන් අපෝ මම පොඩ්ඩක් මේ මුලින් ඉඳලා ගත්තොත් අපි කතා කරපු දේවල් පටක රෝපණය මේ තවනක් කියන්නේ මොකක්ද කිව්වා තවනක් කරන්න පුළුවන් දැන් කිව්වා ඒකේ හරිතාගාර පොලිටනස් වල විශේෂත්වයක් මම එතන කතා කරා ඊළඟට තවනක ප්‍රධාන අවශ්‍යතාවය මොකක්ද කියලා කිව්වා ඒකේ ප්‍රශස්ත තත්ත්ව තවන පවත්වාගෙන යාමේදී අපි සැලකන්න ඕනේ කරුණු තමයි මේ අපි ප්‍රශස්ත තත්ත්ව කියලා මෙතන දාගත්තේ ඒකේ එක කරුණක් තමයි ආලෝකය කළමනාකරණය කරගන්න එක. ආලෝකය කළමනාකරණය කරගන්නදී අපිට ප්‍රධාන වශයෙන් සැලකීමට ලක් කරන්න වෙනවා ඒකේ ගුණාත්මයයි කාල පරාසයයි. ආලෝකයේ ගුණාත්මය කියලා කියන්නේ ආලෝකයේ තරංග ආයාමය කියන එක. කොයි තරංග ආයාමද ඒ අවස්ථාවේ දැන් බීජයක ඉඳලා ඒ බීජේ නේද? දැන් බීජයක් කොහොමද තියෙනවා ඊට පස්සේ ඒ බීජයෙන් මේ මාංකුරයක් මුලින්ම එනවා ඊට පස්සේ ඒකෙන් බීජ පැලයක් හට ගන්නවා ඔය විදිහට මුල් මේ වෙන්නේ මේ එක අවස්ථාවේ ඊට පස්සේ ඒක තවදුරටත් දැන් බීජය ටික ටික වෙනස් වෙලා ගිහින් ඊට පස්සේ පැලයක් බවට පත් වෙලා මොකොල කීපයක් ඕකේ ඇවිල්ලා කොහොම තත්ත්වයකටපත් වෙනකොට ඒ තත්ත්වවලට දැන් මම මෙතන තත්ත්ව හතරක් ඇඳලා තියෙනවා මේ තත්ත්ව හතරට සුදුසු ආලෝකයේ තරංග ආයාම හතරක් තියෙන්න පුළුවන්. ඒතර අපි අඳුර ගන්න ඕනේ ඒ ආලෝකයේ මොන තරංග ආයාමවලද මේ අවස්ථාවලට අපි සපයන්න ඕනේ. ඒක සපයා ගන්න අපිට පුළුවන් ආලෝකය වෙන් කර ගන්න පුළුවන් අපි අර 32 ගේ ඕගොල්ලෝ වෙන් කරන්නේ තරංග ආයාම හතරක්. ඉතින් ඒ විශේෂිත ආකාරවලට අපි විශේෂිත වූ තරංග ආයාමයට කැමති එයාට අවශ්‍ය ප්‍රශස්ත තරංග ආයාමය අපිට වෙන් කරලා දෙන්න අපිට හැකියාවක් තියෙනවා.
ඊළඟ කොච්චර කාලයක් ආලෝකය වැටෙනවද කියන එක අනුව මෙන්න මේ වගේ ලක්ෂණ තීරණය. හරි. බීජ ප්‍රරෝහණය හොඳින් සිද්ධ වෙනවා. අපි අර මේ කියන තත්ත්ව සලකලා ආලෝකය හොඳට දෙනවා නම් අන්න ඒක මොකද වෙන්නේ? හොඳට බීජ ප්‍රරෝහණය වෙනවා. බීජ බල හොඳින් වර්ධනය වෙනවා. කොටස් වගේ අපි ගණනනවා නම් ඒවා හොඳට මුල දෙනවා. ඔන්න ඒකට අවශ්‍ය තත්ත්ව. ඊළඟට අපි ගමු මේක පිළිවෙලට යන පොතේ තියෙන පිළිවෙලට. පස්ස කළමනාකරණය කියලා අපි කොහොමද ඒකදී දැනගන්න ඕන දේවල් ටික මොනවද? ඒකේ ප්‍රධාන වශයෙන් තුනක් ගැන කතා කරනවා අපි පස්ස කළමනාකරණයේදී. පස්සේ මොනවද කළමනාකරණය කරන්න ඕනේ මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. පස්සේ වයනය. අපෝ පස්සේ ව්‍යුහය. අපෝ පස්සේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. හරි වයනය, ව්‍යුහය හා පාංශු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. වයනය කියලා කියන්නේ ඔන්න මේක ස්වභාවය. ඒ කියන්නේ පස්සේ තියෙන ස්වභාවය කොයි වගේද? රළු පසක්ද නේද? වැලි පසක්ද ඒ වගේ. ඊළඟ පාංශු ව්‍යුහය කියලා කියන්නේ ඇතුලේ කොයි විදිහේ දැන් පස්සේ දැන් මේ විදිහ පිටින් බලන වයනය ගත්තයින් පස්සේ ඒක අපිට පිටින් බලන ස්වභාවය නේද? ඇතුළත ගත්තාම සමහර වෙලාවට දැන් වැලිපසක් කියලා අපි ගත්ත එකේ වුණත් ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. වැලිපස්සේ වුණත් එක එක වර්ග තියෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ ව්‍යුහය. ඊළඟ පස්සේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. ඊට පස්සේ යම් කිසි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අන්තර්ගත විය යුතුයි. මොකද ශාකය හැමතිස්සෙම දේවල් ලබා ගන්න පස්සේ. පාංශු ද්‍රාවණයේ ඒක තමයි ශාකය බැඳිලා තියෙන්නේ. ඒතර අපි මේ හරි ඒ වෙනුවෙන් ඒක සැලකීමට ලක් කරන්න ඕනේ. පස්සෙන් එයා ලබා ගන්න ඕනේ. පස්සට අපි ඒ අවශ්‍ය தত্ত্ব යොදන්න ඕනේ. පස්සේ ඒ தত্ত্ব මදි වගේ නම් අපිට මදි වගේ හිතනවා නම් අපි මුලින් මොකද කරන්නේ? රසායනික පොහොර වර්ග හරි ඒ වගේ මොනවා හරි යොදලා කාබනික පොහොර වෙන්න පුළුවන්. මොනවා හරි මේක මිශ්‍ර කරලා තවන දාන්න කලින් පස හොඳින් සකස් කර ගන්න ඕනේ. හොඳ සාරවත් පසක් විදිහට. පස ගැන කියද්දී ඒක තමයි කියන්නේ. ඊළඟට මම යනවා පරිබෝධ හා රෝග ගැන කතා කරන්න. ඒ කියන්නේ දැන් මේ ප්‍රසස්ත තත්ත්වවල ආලෝකය ගැන කතා කරා, පස කතා කරා. ඊළඟට පරිබෝධ හා රෝග ගැන කතා කරනකොට ඒකත් ප්‍රධාන බලපෑමක් නේ. පරිබෝධ හා රෝග වෙන්න පුළුවන්. දැන් හරිතාගාරයක් වගේ ඇතුළේ තියෙනවා නම් පරිබෝධ එන එක ගොඩක් අඩු වෙනවා. හැබැයි අපිට නෑ කියන්න බෑ. 100%ක්ම නෑ කියන්න බෑ. ඒකට හේතුව සමහර වෙලාවට අපිට ඇරලා තියන්න වෙන වෙලාවල් තියෙනවා වෙන්න පුළුවන්. කිසිම වහලා තියන්න බෑනේ. අපි එතකොට ඇදහැර අරින්න ඕනේ. එතකොට එතනින් යම් කිසි හෝ පරිබෝධකයක ඒකට ඇතුල් වෙන්න පුළුවන්. අපිට නොපැයි. ඊට අමතරව පස තුලින් හරි පස තුලින් ඕන තරම් දැන් පස 100%ක් අපි ජීවාණුවරණය කරාට එම කරන්නේ නැති අවස්ථා තියෙනවා. කරත් සමහර සුදු ජීවීන් ඒවට ඔරොත්තු දීලා ඉන්න අය ඉන්නව වෙන්න පුළුවන්. එහෙම අය සමහරක් වෙලාවට වර්ධනය වෙලා ශාකයට හානි කරන තත්ත්වයකට එන්න පුළුවන්. බීජ කලවලට හානි කරන තත්ත්වයකට. ඊට පස්සේ සමහරක් වෙලාවට දැන් කූඹි වගේ සත්තු නේද? ඒ වගේ අය කොහෙන් හරි රිංගලා යනවා. හරි කූඹි සතුන් ඉතින් ඒගොල්ලන්ට එන්න පුළුවන්. එම්මෙන් රිංගලා එන්න පුළුවන්. ඒතර එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ සමහරක් වෙලාවට හානි කරන්න පුළුවන්. ඉතින් යනවා පරිබෝධ හා රෝග ඇතිවීමට. අනිත් එක තමයි රෝග. දිලීර මගින්, වෛරස් මගින්, බැක්ටීරියා මගින් ඒව හොඳ වායු වලට තියෙනවානේ. ඒ රෝග පාලනය කරන්නත් අපි ගාව යම් කිසි ක්‍රමවේද තියෙන්න ඕන. ඒතර ඒවා ක්‍රමවේද ගත්තාම ජෛව විද්‍යාත්මක වෙන්න පුළුවන්. අපව සාම්ප්‍රදායික ක්‍රමවේද වෙන්න පුළුවන්. අපව රසායනික ක්‍රමවේද වෙන්න පුළුවන්. ජෛව විද්‍යාත්මක කියලා කියන්නේ අපි දැනට ඉගෙනගෙන තියෙනවා. දැන් මම 10 වෙනි පාඩම උගන්වන්නත් මම හිතන්නේ ඕගොල්ලෝ 6-7 පාඩම් කවර් කරගෙන ඇති කියලා. ඒකදී අපි කතා කරනවා BT විෂ අඩංගු ශාක. අන්න එතකොට ඒකදී අපිට කියන්න පුළුවන් ජෛව විද්‍යාත්මකව එයා පරිබෝධ හා රෝග වලට ඔරොත්තු දෙන ශාකයක් කියලා. BT විෂ අඩංගු ශාක. සාම්ප්‍රදායික ක්‍රමත් අපේ තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඉස්සර කාලේ කට්ටිය ඔය රසායනික පොහොර කියලා නැහැ. ඒක නමුත් ඒගොල්ලන්ගේ අපිට වඩා හොඳට ඒගොල්ලෝ අස්වැන්න ගත්ත හානියකින් තොරව. හරි. ඒකදී ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ භාවිත කරේ සාම්ප්‍රදායික ක්‍රමවේද. සමහර වෙලාවට දැන් උදාහරණයක් කිව්වොත් මම එක් උදාහරණයක් මම අහලා තියෙන උදාහරණයක් දුම්කල. දුම්කල පොඟවලා දැන් රෑ දානවා දුම්කල එකක් වතුරට වතුර පරිප්‍රෝගකට වගේ දුම්කලයක් දාලා තියෙනවා. එතකොට ඒකේ පොඟලා ඒකේ තියෙන මොනවා හරි ඒ රසායනික ද්‍රව්‍ය වතුරට එක්රස් වෙනවානේ. ඒ වතුර එක ඊට පස්සේ ගිහිල්ලා ඒ වගා බිමකට දැන් ගෝයන් වලට එමත් මම අහලා තියෙනවා එහෙම දානවා කියලා. කොහමද ඒ තමන් වගා කරපු භෝග වලට ඒක ඉහිනවා.
ඒකින් අර මැස්සෝ යොමුම කුමිසත්තු පරිබෝධකයෝ අයින් වෙලා යනවා කියන්නේ. ඒක සාම්ප්‍රදායික ක්‍රමය. වර්තමානයේ ගොඩක් වෙලාවට රසායනික ඒවා අර ටැංකියක් ඊළඟ ගිහිල්ලා ගහලා එනවා. ඒකට ඉතින් ගොඩක් අර ඒක අහිතකර තත්ත්වයක් වෙනවා. බොහෝ වෙලාවට අපිටත් ඒක අහිතකර තත්ත්වයක් වෙනවා බොහෝ වෙලාවට. ඉතින් ඒ අනුව කෙසේ හෝ මේවෙන් වෙන්නේ පරිබෝධ හා රෝග පාලනය වීම. අපිට මෙතෙන්දි වචනයක් එනවා මෙන්න මේ තුනම ජෛව විද්‍යාත්මක සාම්ප්‍රදායික හා රසායනික ක්‍රමවේද සියල්ල එක්කොටගෙන එකට භාවිත කරනවා. ඒ කියන්නේ ඒවා එක් සංකල්ප සමහර වෙලාවට සමහර අය යන රසායනික ඒවා සම්පූර්ණයෙන්ම රසායනික නැහැ. ටිකක් රසායනික ගන්නවා. අය සාම්ප්‍රදායික ක්‍රමයකට අත්දැක බලනවා. ජෛව විද්‍යාත්මකවත් පුළුවන් නම් ඒකත් කරනවා. ඒ වගේ අර ක්‍රම තුනේම සමෝදානයක්. මොකද්ද? ක්‍රම තුනේම සමෝදානයක් විදිහට අපි මේ වැඩේ කරනවා නම් එතෙන්දී අපි කියනවා ඒක සමෝදානික පරිබෝධ කල්පනාකරණය කියලා. මොන කල්පනාකරණයද? සමෝදානික පරිබෝධ කල්පනාකරණය. මම ඩියුටේට ප්‍රශ්නකුත් දාලා තියෙනවා සමෝදානික පරිබෝධ කල්පනාකරණය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ඒකෙදී ඔයගොල්ලෝ ලියන්න ඕන උත්තරේ තමයි මොකද්ද? ශාක වලට නැත්නම් භෝග වර්ග වලට ඇතිවන පරිබෝධ රෝග ජෛව විද්‍යාත්මක සාම්ප්‍රදායික හා රසායනික යන ක්‍රමවේද සියල්ලකින්ම කැටිකොට සිදු කරන පරිබෝධ පාලනය තමයි අපි කියන්නේ සමෝදානික පරිබෝධ කල්පනාකරණය කියන්නේ. මේ තුනේම එකතුවක් විදිහට අපි යොදා ගන්නවා විවිධ ක්‍රමවේද පරිබෝධ හා රෝග පාලනය. හරි. එහෙනම් ඔන්න දැනට අපි කතා කරපු ටික ඊළඟට අපි යනවා ජලය. ආපහු අවශ්‍ය තත්ත්වයක් විදිහට ජලය ප්‍රශස්ත තත්ත්වයක් විදිහට ජලය කළමනාකරණය කරන්න ඕනේ කොහොමද කියන එක බලන්න. ජලය කළමනාකරණය කරද්දී ප්‍රධාන වශයෙන්ම මේකදී වැදගත් වෙනවා ආකාර දෙකක්. ජල කළමනාකරණය ඒ වගේම ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව ඒ කියන්නේ ජල සැපයුම සහ ආර්ද්‍රතාව දෙකම එක වගේ දෙකක් ටිකක්. බයි ජල සැපයුම ජල කළමනාකරණය ප්‍රධාන වශයෙන් ඕනේ වෙන්නේ මුල් වලට. ඒ කියන්නේ ශාකයට අවශෝෂණය කරගන්න. නමුත් ආර්ද්‍රතාවය කියන සාධක සමහරක් භෝග වර්ග වල හොඳ වර්ධනය පෙන්වන්න එයාට ආර්ද්‍රතාවය ඕනේ. එහෙම ඒවාත් තියෙනවා. දැන් ඔය මෙහි හැදෙන්නේ නැහැ නෝරෙලි පැත්තේ හැදෙනවා කියලා එහෙම කියන්නේ ශීත ප්‍රදේශවල. ඒ වගේ ඒවාට දැන් මෙහි ආර්ද්‍රතාවය හරියන්නේ නැහැ. අපිට පොඩ්ඩක් සිද්ධ වෙනවා හියුමිඩිටි එක වැඩි කරන්න. ඒ වගේ තත්ත්වයක් අපිට કૃත්‍රිමව ඇති කරන්න පුළුවන් තැනක් තමයි හරිතාගාරය. බිම නිකන් සාමාන්‍ය භූමිය අපිට බෑනේ ආර්ද්‍රතාවය වැඩි කරන්න. අර වගේ තැනක අපිට පුළුවන් බිම් විස්තරයට ඕන ජලය ටිකක් දාලා ජලය විස්තරය හැමතිස්සෙම රැඳෙන විදිහට ජල විස්තරයක් දාලා තියෙනවා. එතකොට හැමතිස්සෙම අර ජලයේ වාෂ්ප වෙන යම් ප්‍රමාණය ඒ හරිතාගාරය තුල එහෙම නැත්නම් පොලි ටනල් එක ඇතුලේ එතකොට මොකද වෙන්නේ? සංතෘප්ත ජල වාෂ්පණයෙන් සංතෘප්ත බවක් හැමතිස්සෙම තියෙනවා. අපිට ඒ විදිහට ආර්ද්‍රතාවය ඉහළ ගන්නවන්න පුළුවන්. අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන්. ඒක හරි ඕන නැත්නම් අයින් කරන්නත් පුළුවන්. එතකොට මේක වැදගත් සාධකයක් වෙනවා මේ ජල කළමනාකරණයත් ඒ වගේම ආර්ද්‍රතාව එක්තරා ප්‍රශස්ත මට්ටමකින් තියාගැනීම. ඒතර මේකෙදී අපි සලකනු ලබන සාධක කිහිපයක් තියෙනවා. ජල කළමනාකරණය කරද්දී අපි සලකන්න ඕනේ කාරණා. මොනවාම සලකන්න ඕනේ කාරණා එක ප්‍රදේශයේ ස්වභාවය ඊට පස්සේ භූමියේ ආනතිය ඊට පස්සේ පසේ ස්වභාවය අපිට ගන්න පුළුවන් ජල සැපයීම ඊට පස්සේ භෝග වර්ගය මේවා මොනවද ලියන්නේ ජලය කළමනාකරණය කරන්න ඕනේ කිව්වනේ. ජලය කළමනාකරණය කරද්දී අපි මොනවද දැන් කියන්නේ කොහොමද අපි ජලය කළමනාකරණය කරන්නේ කියන්නේ? එහෙම කියලා හිතන්න පුළුවන් නේද? ඒ ජලය කළමනාකරණයේ විදියේදී අපි බලන්න ඕනේ මොනවද? මෙන්න මේක තමයි බලන්න ඕනේ. ප්‍රදේශයේ ස්වභාවය බලන්න ඕනේ අපි. හරි කවලම් තියනගේ මොන ප්‍රදේශයේ ස්වභාවික තත්ත්වය පස්සේ වාගේ භූමියාන්තයේ ජලය ලබාගත හැකි වීම ජල සම්පාදනය කළ යුතු භෝග වර්ගය. හරි. ඒක තමයි.
ප්‍රදේශීය ස්වභාවය කියලා කියන්නේ දැන් සමහරක් වෙලාවට සමහර ප්‍රදේශ තියෙනවා වියලි ප්‍රදේශ. එනේ ඒක දේශගුණය ගත්තාම වියලි දේශගුණයක් තියෙනවා. එතකොට ඒ වගේ තැනක අපි ඒකට වැඩිපුර ජලය හරි නේද? එහෙම දාන්න ඕන. නැත්නම් හැමතිස්සෙම වහින වගේ ඒ වගේ ප්‍රදේශයන් නම් අඩුවෙන් ජලය. අනේකයි ප්‍රදේශීය ස්වභාවය කියන්නේ. භූමිය ආනතිය. සමහරක් දැන් භූමිය කියනවා මෙහෙම. කොහොම භූමියක් තියෙනවා මේක තමයි දැන් අපි සමාන මෙහෙම සකස් කරන්න යන්නේ. එතකොට මේ වගේ භූමියකට ජලය දාන්න ඕනේ විදිහක් තියෙනවානේ. හරි. අපි අර සාමාන්‍ය තැනිතලා භූමියක ජලය දානවා වගේ මේවට ජලය දැම්මොත් සමහර වෙලාවට එක පැත්තක තියෙන ප්‍රදේශයකම තියෙන පැල ටික මැරිලා එක පැත්තක ඒවා විමර්ධනය වෙන්න පුළුවන්. හරි. මොකද ආනතියත් එක්ක පල්ලම් වහිනවානේ ජලය ගොඩක් ඉක්මනින් පහළට කාන්දු වීම වැඩි වෙනවා. මේ වගේ දැන් වගා කිරීමට ක්‍රමවේදයක් තියෙනවා. ඒක ජලය උදද්දිත් ඒකට නිසි ක්‍රමවේදයකින් අපි ජලය සපයන්න ඕනේ. ඊළඟට පසේ ස්වභාවය. ඒකත් වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම අපි ජලය යොදන්න කලින් බලන්න ඕනේ මේ පස කොයි වගේ පසක්ද කියලා. මැටි පසක්ද, වැලි පසක්ද, ලෝම පසක්ද, ඒ වගේ පස් වර්ග තියෙනවා. ඒ වර්ගයට එයාගේ ජලය රඳවා ගැනීමේ ස්වභාවය නැතර ජලය රඳවා ගැනීමේ හැකියාව වෙනස්. ඒතර එහෙම වුණාම දැන් අපි වැලි පසක් වගේ තියෙන තැනට ජලය පොඩ්ඩක් දැම්මොත් මොකද වෙන්නේ? වැලි එක්ක ජලය ගොඩක් කාන්දු වෙලා යනවා. ඒක ශාකයට ජලය ලැබෙන්නේ නැහැ. නමුත් දැන් මැටි පසක් ඒ වගේ තියෙනවා නම් ජලය පොඩි ප්‍රමාණයක් ඇති. මොකද එයා ජලය ගොඩක් ගැඹුරට கிඳා බහින්නේ නැහැ. ඒ නිසා එයාට පොඩි ප්‍රමාණයක් ඇති වෙනවා. පසේ ස්වභාවය තීරණය කරගෙන ඉන්න ඕන අපි ජලය යොදන්න කලින්. ඊළඟ ජල සැපයුම කරන ආකාරය. ඒකත් අපි තීරණය කරලා හරි හොඳ විදියක් ජලය සපයන්නේ කොහොමද කියන එක අගල් වලින් අගල් කපල වගේද නැත්නම් වාරි මාර්ගයකින් වගේ එනවද? හරි නැත්නම් අපේ වගාලින්දකින් ජලය සපයනවද? අන්න ඒ වගේ ජලය සැපෙන ආකාරය අපි තීරණය කරගෙන ඒක නිසි විදියකින් භූමියට හිතකර විදියට ඒක කරන්න ඕනේ. ඊට පස්සේ භෝග වර්ගය. ඒ සමහර භෝග තියෙනවා ජලය වැඩිපුර ඕනේ, සමහර භෝග තියෙනවා ජලය අඩු වෙනවා. ඒ කොයි භෝග වර්ගයද කියලා තෝරා බේරාගෙන ඒකත් හරි විදියට අපි ඉටු කරන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා වැදගත් වෙනවා අපි ජලය කළමනාකරණය කියන මාතෘකාව යටතේ. ඊට පස්සේ ආපහු ජලයෙන් ගොඩක් වෙලාවට වෙන එකක් තමයි මුල් ඇද්දවීම සහ පැල වර්ධනය. ඒක සාමාන්‍ය කරුණක් නේ ඔයගොල්ලෝ අපි කලින් එකේදී ගදතුනා එක හිරුවෙලියෙන් ජල සැපයුමත් ඒක වගේ වැදගත් වෙනවා මුල් ඇද්දවීමට සහ වර්ධනයට. ඊළඟට මේ සැපේන ජලය ගුණාත්මක බවින් ඉහළ වෙන්න ඕනේ. ආපහු ප්‍රමාණාත්මකව ඉහළ වෙන්න ඕනේ. ගුණාත්මකව හා ප්‍රමාණවත්. ඒ කියන්නේ දැන් ඉහළ වෙන්න ඕනේ කියන එක කියන්නේ වැඩි වෙන්න ඕනේ ඕනෑමට වඩා වෙන්න ඕනේ කියන එක නෙමෙයි. ප්‍රශස්ත මට්ටමින් තියෙන්න ඕනේ මේ දෙකම. හරි? ජලය දැන් අපි සපයන්න ඕනේ කියවනේ ඒ සපයන ජලය ගුණාත්මක බවින් ඉහළ වෙන්න ඕනේ. දැන් ක්වොලිටි එක වැඩි වෙන්න ඕනේ ජලය. ඒ කියන්නේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච එහෙම ජලය නෙමෙයි වෙන්න ඕනේ. ඊළඟට ප්‍රමාණය නිසි ප්‍රමාණය වෙන්න ඕනේ. වැඩි වෙලක් බෑ අඩු වෙලක් බෑ. ඒ අවශ්‍ය ප්‍රශස්ත ප්‍රමාණය තියෙන්න ඕනේ. හරි. ඒ කියන සාධක වලට අනුව අපි ජල කළමනාකරණය කරනවා. ඊළඟට පස කළමනාකරණය ගත්තොත් පස කළමනාකරණයේදී ප්‍රධාන වශයෙන් පස අපිට සකස් කරගන්න වෙනවා ගොඩක් තැන්වලදී අර හැම පෝෂක ද්‍රව්‍යයක්ම එහෙම අන්තර්ගත නැහැනේ. ඒ නිසා පස අපිට කෘත්‍රිමව ඕනෑම දාලා යොදලා පස සකස් කරගන්න වෙනවා. එතෙන්දී ඒකෙදිත් අපිට කරුණු කීපයක් සලකන්න වෙනවා පොහොර වර්ගය. මොන පොහොර වර්ගයද අපි යොදන්නේ? ඊළඟට භෝග වර්ගය. අපව වැදගත් වෙනවා එතනදී. පොහොර වර්ග වගා කරන භෝගයේ පෝෂණාවස්ථා පරිසර තත්ත්වය. පරිසර තත්ත්වයක් වැදගත් වෙනවා. කොයි වගේ පරිසරයකද දැන් සමහර පොහොර වර්ග තියෙනවා ගොඩක් අර ජල මට්ටම ජලය වැඩිපුර පවතින පසකද නැත්නම් වියලි පසක් වගේද තියෙන්නේ. තෙතමනේ සහිත පසක්ද වියලි පසක්ද. ඒ අනුව පරිසර තත්ත්වයේ විදිහට වෙනස් වෙනකොට පොහොර වර්ගය හරි සමහර පොහොර වර්ග එහෙම සාර්ථක වෙන්නේ නැහැ. සමහර වියලි පසෙදී. මේ වගේ තෙත පසක් තියෙනවා. ඊළඟ භෝග වර්ගයට
මල් පොර කියලා තියෙනවා එළවලු පොර කියලා තියෙනවා නේද සමහර කේ විශේෂයෙන්ම දැන් මේ භෝග වර්ගයටම හදපු පොර කියලා තියෙනවා දැන් පොල් පොර කියලා කියන්නේ ඒකට මල් පොර කියලා දාලා හරියන්නේ නැහැ පොල් ගහකට ඒකෙදි පොල් පොර දාන්න ඕනේ ඒතකොට ඒවැ තියෙන මූලද්‍රව්‍ය සංයුති ඒවා යම් යම් විශේෂතාවයන් තියෙනවා ඔය පොල් ගහෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මල් හැදලා ඒව කරන්නේ නෙමෙයි පොල් ගහෙන් බලාපොරොත්තු පොල් ගහ එහෙනම් ඒකේ ඵලයේ වැඩි වෙන විදිහට යම් පොර වර්ගයක අවශ්‍යතාවය තියෙනවා ඉතින් ඒ අනුව භෝග වර්ගය අනුව මේවා තීරණය වෙනවා එහෙනම් ඔයා කතා කරේ මොනවද දැන් ආයෙ මතක වෙලා ඇති කතා කරේ මොනවද කියලා කතා කරේ තමයි අපි බැලුවා තවානක තියෙන ප්‍රධාන අවශ්‍යතාවය මොකක්ද එහෙනම් ඒකේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි ප්‍රශස්ත තත්ත්ව අපි සපයන්න ඕනේ මෙන්න මේ වගේ හොඳ පැල ටිකක් ලබා ගන්න. මේ ප්‍රශස්ත තත්ත්ව මොනවද කියලා කවුරු හරි ඇහුවොත් ඒ තමයි මේවා. ආලෝකයේ ජලය පස ව්‍යුහය පරිසර තත්ත්ව හා පරිබෝධා රෝග පාලනය කියන්නේ. ඒතර ආලෝකය යටතේ අපි කතා කරා ආලෝකය කොහොමද අපි ප්‍රශස්ත විදිහට ශාකයකට ලබා දෙන්නේ. කළමනාකරණය කරගෙන ඒක යොදන්නේ කොහොමද? ජලය කොහොමද ඒකදී ජලය සැපෙම හා ආර්ද්‍රතාවය අපි පවත්වා ගන්න. ඊළඟ පස්ස දැන් කතා කරේ ව්‍යුහය කියන්නේ මොකද්ද? තවානේ ව්‍යුහය. එහෙනම් අපි දාන කොයි වගේ තවානේ තියෙන ස්වභාවය. හරි. ඒක භෝග වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි සකස් කරපු එකක්ද නැත්නම් අර වගේ ව්‍යුහයක මේ අදපු එකක්ද නැත්නම් එලිමහාන කරන තවානක්ද? ඒ වගේ තවානේ ව්‍යුහය අනුව අපි යම් කිසි කළමනාකරණයක් එතනක් තියා ගන්න ඕනේ. ඊළඟ පරිසර තත්ත්ව කොහොමද අපි සැලකීමට ලක් කරන්න ඕනේ? දැන් හිතන්නකො හැමතිස්සෙම මේ සුලි සුලං ඒ වගේ නිකන්ම තත්ත්ව එන ඒ වගේ පරිසරයක සමහරක් වෙලාවට අර පොලිගන්ලයක් වගේ හදන එක සාර්ථක නොවෙන්න පුළුවන්. හරි. ඒකට වෙන විකල්පයක් පාවිච්චි කරන්න ඕනේ. ශක්තිමත් ව්‍යුහයක් අපි හදා ගන්න ඕනේ. එතෙන්දි වගාවක් කරන්න ඕනේ. ඊට පස්සේ එලිමාන පරිසරයේ සමහරක් තැන්වලදී හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරි. නිතර ගම් වතුර වගේ තත් වෙනවා නම් වැසි නිතර වැසි තත් වෙනවා නම් එහෙම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වය බලලා පරිසර තත්ත්ව බලලා අපිට සිද්ධ වෙනවා තවන කළමනාකරණය කරගන්න. ඊළඟට පරිබෝධ රෝග පාලනයේදී ඒකදී අපිට වචනයකුත් ආව විශේෂයෙන් සමෝදානික පරිබෝධ පාලනය කියලා. ඒකට මොකක්ද කියලා අහුවොත් අනිවාර්යයෙන් මෙන්න අත්දැකීම තියෙනවා. ඒක හරියට ගලපලා ඔයගොල්ලන්ට දැන් ලියන්න පුළුවන්. හරි. ඊළඟ මේ කොටස් ටික එතනින් අවසන් වෙනවා. තවාන කළමනාකරණයට අදාළ කොටස් ටික. හරි. තවාන කළමනාකරණය ඉවරයි. දැන් ඕකට අදාළව මම ටියුට් එකේ දාලා තියෙන මේ කොටස් ටික ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එකක් බලන ගමන් නෝට් එකක් කියවලා තව අනුපාඩු සකස් කරගෙන හොඳ උත්තර ටිකක් ඒ මම දීලා තියෙන හෑන්ඩ් අවුට් එකකට දාලා ගන්න. ඒතර ඔයගොල්ලෝ නෝට් එකට වඩා ඒක රිසෝස් බුක් එකේ නෝට් එකට වඩා පාඩම් කරගන්න අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් වෙන් කරලා තියෙනවානේ. ප්‍රශ්නයක් එන්නේ කවදා හරි ওই විදිහට තමයි. ඒ හින්දා ඔයගොල්ලන්ට ඒක පුළුවන් කෙලින්ම ප්‍රශ්නෙටම ලෑස්ති වෙලා පාඩම් කරන්න. ඊළඟ මාතෘකාව තවන් කළමනාකරණය දැන් හරි. ඊළඟ මාතෘකාව තමයි පටක රෝපණය. මොන දින මාතෘකාව පටක රෝපණය. පටක රෝපණය කියලා කියන්නේ මොකක්ද? ඒකත් ගොඩක් වෙලාවට බයොලොජි වල බයොලොජි පැත්තෙන් ඉහළට යන්න තියෙන ලොකු ශාස්ත්‍රයක් තමයි පටක රෝපණය කියලා කියන්නේ. හරි. ඒ ටිෂු කල්චර් ඉංග්‍රීසි වල මේකේ ටර්ම් එක ටිෂු කල්චර්. ඒතර ඔයගලන්ට හොයාගන්න පුළුවන්. තව වැඩිපුර මේකේ තියෙන භාවිත මොනවද? ලෝකයේ තියෙන මේකේ භාවිත හරි කොහොමද මේක දාගන්නේ? රැකියාව අවස්ථා මොනවද? ඒක කියලා බලන්න පුළුවන්. ටිෂු කල්චර් කියලා සර්ච් කරලා බලන්න වෙලාවක. පටක රෝපණය කියලා කියන්නේ අර්ථ දැක්වීමක් අපිට දාගත්තාම අපිට පැහැදිලි කරගන්නත් ලේසියි. හරි එහෙනම් මොකද අපි අර්ථ දැක්වීමක් දාගමු. මෙන්න මේ කියන කරුණ වලට අනුව. හරි ශාක පටක එහෙම නැත්නම් අවයව ජීවාණු හරිත තත්ත්ව යටතේ නාලස්තු පවත්වා ගැනීමෙන් ප්‍රවේණිකව සර්ව සම පැල අතිවිශාල සංඛ්‍යාවක්
ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි පටක රෝපණය කියලා කියන්නේ. මොකද්ද? ඔන්න කියනවා ශාක පටක හෝ අවයව කොටස් ජීවාණු හරිත තත්ත්වයටදී නාලස්ක පවත්වා ගැනීමෙන් ප්‍රවේණිකව සම අතිවිශාල පැල සංඛ්‍යාවක් ලබා ගැනීමේ ක්‍රමවේදය පටක රෝපණය නම් වේ. විද්‍යාගාර තුල කියලා වචනයකුත් කොහෙන් හරි උපා ගත්තට කමක් නැහැ. මේ ටික අනුම ගන්න තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් ඔය කියන්නේ. දැන් ශාක පටක කියන්නේ මොනවද? ශාකයක් හැදලා තියෙන පටක කොටස්. දැන් ශාක අවයව, පත්‍ර, මුල් ඒ වගේ වෙන්න පුළුවන්. පටක විදිහට අපිට ගන්න පුළුවන් මෙහෙම. ඒකෙදි උදාහරණ විදිහට ඕගොල්ලෝ දීලා තියෙනවා සෛල සමූහයක් කිනක කියලා. මේ කිනක කියන වචනේ තේරුම තමයි විභේදනය නොවු සෛල සමූහයක්. හරි? කියන්නේ යම් කෘත්‍යයක් සඳහා විභේදනය නොවු සෛල සමූහයක්. ඔව්. එහෙම ඒවා තමයි ශාකයක කොහෙන්ද ගන්නෙ? විභාජක වලින් ගන්න පුළුවන් නේද? ඒ ශාක වල තියෙනවානේ ප්‍රරෝහාග්‍රස්තය කියන එකක් අපි අද කතා කරේ 4 විභාගයේ මේක. මම විවරය කතා කරේ මේකේ මම මේව ලකුණු කරා ප්‍රරෝහාග්‍රස්තය. එහෙනම් ප්‍රරෝහාග්‍රස්තය කොටසක් අරගත්තාම ඒක අරගෙන අපි ඊට පස්සේ කෘත්‍රිමව හරි මෙන්න මේ වගේ තත්ත්ව ජීවන වල තත්ත්වයක් තියෙන නාලස්ක මොකද කරන්නේ? අපි ඒ වගේ කොටසක් අරගෙන යාව මාධ්‍ය විදිහට අපි ඒක වගේ ගන්නවා. මෙතන යාව ගන්නවා. මේ තමයි ඒ කොටස. ඉතින් අපේ බලාපොරොත්තුව මොකද්ද? මේ කෑල්ලෙන් මේ චූටි කෑල්ලෙන් යට පෙන්නේ නැති හරි. ඒකෙන් මොකක් කරගන්නද? පැලයක් ලබා ගන්න එක. මේ පටක රෝපණය කියන්නේ මෙන්න මේ ක්‍රමයේදී. ඒතර ඒක සෛලයක් වෙන්නත් පුළුවන්. තනි සෛලයක වුණත් ඒ පටක රෝපණයක් කරන්න පුළුවන්. තනි ශාක සෛලයක් තිබුණත් ඇති. කිනක කියන වචනේ තමයි මම පැහැදිලි කරේ. කිනක කියලා කියන්නේ අර වගේ විභේදනය නොවු සෛල සමූහයක්. මේ වගේ කැලලකින් කොටසක් අපි අරගෙන විභාජකයේ වගේ කොටසක් ගත්තාම අපිට පුළුවන් ඒකේ මුල් අවස්ථාව කිනකය කියලා කියන්න. ඒතර කිනකයක් ගන්න පුළුවන්, සෛල සමූහයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අවයව කොටස් ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මුල් කොටසක්, පත්‍ර වලින් දළුවක්, පත්‍ර දළු කියලා අපි කියන ලපටි පත්‍ර වල කොටසක්, පුෂ්පයක පුෂ්ප මේ දල පත්‍ර කොටසක් හරි. ඒ වගේ එක අර ශාක බොඩ කියලා කියන්නේ කෙහෙල් බොඩ, ඒ වගේ මඤ්ඤොක්ක බොඩ, ඒ වගේ කොටසක්. ඒ මොකක් හරි අරගෙන අපි ඒක ජීවාණු වර්ග තත්ත්වයකදී නාලස්ක මේ වගේ හරි වගා කරලා ප්‍රවේණික සරසම් පැල අතිවිශාල සංඛ්‍යාවක් ලබා ගන්නවා. පටක රෝපණය කියන්නේ දල වශයෙන් ඕකයි. හරි. එතකොට මේකෙදී හරි කරන්නේ ඔය දේ. එතකොට මේකෙදී අපිට ලැබෙන වාසිය මොකද්ද? හරි. පටක රෝපණයක් කියලා එකක් ඇයි අපි කරන්නේ? දැන් අර කලින් අපි කතා කරානේ කලින් කතා කරේ තවාන කළමනාකරණය. ඒක තවාන කළමනාකරණයට තවානක් හදන්න මුලින් පටක රෝපණය පුළුවන්. පටක රෝපණය කරලා පැල ටිකක් ලබාගෙන ඒක අපි තවානක් දානවා. හරි. එහෙම තමයි සාමාන්‍ය ක්‍රමවේදය යන්නේ. පටක රෝපණය තියෙන පැල ලබා ගන්න. ඒක මොකටද අපි ගන්න දැන් පැල ඉතින් බීජයක් හිටවනවනේ අපි. එහෙම ඒක ඉතින් හරිනේ පැලයක් හිටවනවා එච්චරනේ. බීජයක් හිටවලා පැලයක් ගන්නවා. ඒකේ මේකේ වෙනස මොකද්ද? ඇයි අපි පටක රෝපණය කියලා වෙනමම විශේෂ මේකට වියදම් යන නේද? ලොකු වියදම් යන යම් ප්‍රමාණයක් වියදම් වෙන වැඩක්. එහෙනම් ඇයි අපි මේ වියදම් වෙන වැඩේ කරන්නේ? මේකෙදී අපිට තියෙන ප්‍රධාන වාසි කීපයක්ම අපි ඒවා අන්තිමට ලිස්ට් කරගන්න ඕනේ. දැන් නිකන් දල වශයෙන් මම කිව්වොත් සමාරක්ෂාවක තියෙනවා බීජ වලින් බීජ හැදෙනවා හැබැයි කල් යනවා. හරි. දැන් හිතන්නකො අපිට නිකමට මඩු ශාකය අපි කතා කරන්නේ සීකස් හතරවෙනි පාඩමේදී කතා කරේ. ඒතර ඒ සීකස් ශාකයේ හරි හිතන්න අපිට ඕනේ සීකස් වගාවක් කරන්න. හරි. දැන් සීකස් පැල ටිකක් අපි ගන්න ඕනේ කොහෙන්ද? දැන් සෑහෙන අමාරුවක් නේ උක නේද සීකස් පැල ටික හොයාගන්න එක ඇත්තටම ලොකු අමාරු කාර්යයක්. ඒකට හේතුව ඒ ගස් දෙකේ බීජාණු ශාකයේ මොන ගෘහය කියලාද කිව්වේ? බීජාණු ශාකයේ ද්විගෘහී කිව්වා. ගෘහයන් දෙකක තමයි බීජාණු හැදෙන්නේ වර්ග දෙකක. එතකොට ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? ඒක බීජාණු හැදිලා ඊට පස්සේ පරාග හා මේ ඩිම්බ වල එකතු වීම කරගන්න ලොකු අමාරුවක්. මොකද එක වගේ ජායාගහකුයි පුංගාකුයි එක ළඟ තියෙන්න ඕනේ ඔය වැඩේ වෙන්න. හරි? මේ මේ එකක් තියෙනවා අනිත් තව එහා ගමේ තමයි අනිත්
මේ ජය ශාකයේ තියෙන කුල් ශාකයක ගමක ජය ශාකයේ තව ගමක එහෙම වෙලා මොනවා වෙන්නේ නැද්ද? අලු ශාකයක් හදන එක බලාපොරොත්තුවක් අපිට තියාගන්න බෑ බීජයක් හැදෙන එකේ. ඉතින් ඒ අනුව ඒකෙන් බීජයක් ලබා ගන්නත් අමාරුයි. ඒ වගේම තමයි ලැබිච්ච බීජ ප්‍රරෝහණය කරගන්න සෑහෙන අමාරුයි. එහෙමත් එකක් තියෙනවා සීගස් වල. ඒ කියන්නේ බීජ සුද්ධතාවයම ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයකදී අපිට පුළුවන් සීගස් වල ඕන පටක රෝපණයක් කරන්න. සීගස් වල අර වගේ කොටසක් අපි අරගෙන ඒක අපි කෘත්‍රිමව වගා කරනවා. වගා කරලා ඒකෙන් කලයක් ලබා ගන්නවා. මෙන්න මේ ක්‍රමවේදයට අපිට කියන්න පුළුවන් තනි වචනයක් මොකද්ද? සම්මූල ජනන විභවය. මොනවාද සම්මූල ජනන විභවය? ඒකෙන් අදහස් වෙන්නේ තනි සෛලයක්. හරි ශාකයක තියෙන තනි ශාක සෛලයකට මොනවා වෙන්න පුළුවන්ද? සම්පූර්ණ ශාකයක් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව. තනි සෛලයකින් ශාකයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තමයි අපි කියන්නේ සමූල ජනන විභවයක් කියලා. මේක ශාක සෛල වලට තියෙනවා. සත්ත්ව සෛල වලට එහෙම නැහැ. එහෙනම් අපේ සෛලයක් අරගෙන එකෙන් පුළුවන් වෙන්න බෑ නම් නේද? අවශ්‍ය තත්ත්ව දීලා කිරි ටික මස් ටිකක් එහෙම දීලා එහෙම හදාගන්න එහෙම බෑ. ශාක සෛල වලට තියෙන විශේෂ හැකියාවක් මේක. මේක මුලින්ම හඳුනාගත්තේ විද්‍යාඥයෝ කීප දෙනෙක්. ඒ දෙන්න අපි දන්න දෙන්නේ. හරි. මැතියස් ස්ලයිඩන් හා තියඩෝ ෂෝන්. ස්ලයිඩන් සහ ෂෝන් කියලා කියන්නේ මේගොල්ලෝ කොහෙදද වැදගත් උනේ? මතක ඇති ඔයගොල්ලන්ට දෙවෙනි පාඩමේ සෛල වාදය. දැන් 10 වෙනි පාඩම කරලා සමහරවිට දෙවෙනි පාඩම තිබුණාද කියලා මතක නැහැ. එහෙම වෙන්න එපා. ස්ලයිඩන් හා ෂෝන් කියන විද්‍යාඥයෝ දෙන්න තමයි මුලින්ම ශාක සෛල වලට මෙන්න මේ වගේ සමූල ජනන විභවයක් පොටෙන්සියල් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ තමයි මුලින්ම ඒකේ අදහස ඉදිරිපත් කරේ. හරි. ඒක ප්‍රධාන වශයෙන්ම දැන් මේ වගේ එකදී අපි කරන්නේ මේ වගේ දැන් පටක රෝපණය කරද්දී ඒකේ තියෙනවා පියවර ටික. ඒක ලොකු මේ අධ්‍යයනයක් ඔයාලට නැහැ. මේ සරලවම කිව්වොත් පටක රෝපණය කරන්නේ අපි ලබා ගන්නවා මුලින්ම මාධ්‍යයක් හදා ගන්න ඕනේ. දැන් අර බැක්ටීරියා වලදී අපි කතා කරේ රෝපණ මාධ්‍යයක් කියලා. ඒ වගේ ගොඩක් වෙලාවට මේ වගේ දැන් බැක්ටීරියක් වගේ අරගෙන මේකෙදී ගණීකාරක මාධ්‍යයක් තියෙනවා. ගණීකාරක මාධ්‍ය. ඊට පස්සේ ආයෙ තියෙනවනේ ජලය. ආයෙ තියෙනවනේ පෝෂක. ආයෙ තියෙනවනේ වර්ධක යම්. ප්‍රධාන වශයෙන් මෙන්න මේවා. ඊට පස්සේ ආයෙ මේකට මොකද ගන්න පුළුවන් විටමින්. ඒ khනිජ අයන නේද? නයිට්‍රජන්, කැල්සියම් 2+ ඒ වගේ අර ශාකයකට අවශ්‍ය khනිජ අයන තියෙන්න ඕනේ පෝෂක විදිහට, khනිජ අයන විදිහට. ඊළඟට තියෙන්න ඕනේ වර්ධක යාම. විශේෂයෙන් ඔක්සින්, සයිටෝකයිනින් වගේ වර්ධක යාමක අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයෙන් ඒකට යොදන්න ඕනේ. ගණීකාරක මාධ්‍ය විදිහට ගන්න ඒගා. දැන් මේ ඒගා යෙදීමෙන් මෙහෙම කියලා තියෙනවා එක්තැනකදී ඒගා යෙදීම නිසා පූර්වකය සඳහා භෞතික සංධාරණයක් ලබා දීම හා මාධ්‍ය වාතනය මොකද කරනවද මෙයා සංධාරණයක් ලබා දෙනවා ආය මාධ්‍ය වාතනය කරනවා සංධාරණය ලබා දෙනවා කියන්නේ මොකකටද පූර්වකයට ඒක නම් මෙහෙමයි දැන් මෙන්න මේ වගේ දැන් මෙතන අපි මේ පෙට්‍රිඩීසියට එකක් දාලා මේකට අවශ්‍ය ජලය ඒවා ඒ අවශ්‍ය මට්ටම් වලින් ඒකට ඇතුළත් කරනවානේ. ඇතුළත් කරලා අපි මොකද කරන්නේ අර වගේ ශාකයකින් ගන්න පටක කොටසක් හරි එහෙම නැත්නම් ශාකයක අවයවයක කොටසක් හරි කියන පත්‍රයක කොටසක් ඉතා කුඩා කොටසක් හරි ඒ වගේ කරගෙන අපි මෙතන තැම්පත් කරනවා. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. ඔගේ ඒක තැම්පත් කරනවා. එතකොට මෙන්න මේ තැම්පත් කරන මොනියම් හෝ කොටසට තමයි අපි මෙන්න මේ නම කියන්නේ. මොකක්ද කියලාද? පූර්වකය කියන්නේ. එතකොට මේ පෙට්‍රිඩීසිය මෙන්න මේ කොටසට අපිට කියන්න පුළුවන් මේ තමයි මෙයාගේ පූර්වකය කියන්නේ. හරි? පූර්වකය කියන්නේ ඒ වගේ ලොකු දෙයක් නෙමෙයි අර අපි එකතු කරන කොටස. ඒක පටක කොටසක් වෙන්න පුළුවන්, අවයවයක කොටසක් වෙන්න පුළුවන්, ශාක පත්‍රක ඇල්ලක් ඒ වගේ. හරි?
ඒ අනුව ඒ විදිහට අපි මුලින්ම එකතු කරනවා කොටසයි. ඊට පස්සේ අපි බලන්න ඉන්න තියෙනවා. හරි. සමහරක් වෙලාවට වර්ධක යම්කයෙන් මේ හැම වෙනස් කිරීම අපි කරනවා. ඊට පස්සේ මෙයා තුල මොකක් වෙනවද? ටික ටික මෙයා වර්ධනය වෙනවා සෛල විභාජනයේ. ඒ අපි දාපු පටක කොටස ටික ටික වර්ධනය වීමක් අපිට පේනවා. ඒක තමයි අපි අර කිනකය කියලා කියන්නේ. හරි. ඒතර එහෙම ඊට පස්සේ මේකෙන් ටික ටික පත්‍ර ඇතුවීමක් මුල් ඇතුවීමක් අපිට දකින්න පුළුවන් වෙනවා. අපි අවශ්‍ය තත්ත්ව ටික යාට හොඳට දීලා තියෙනවා. ඒතර ඒ විදිහට අපිට පුළුවන් විශාල ප්‍රමාණයක් නේ පටක රෝපණය ඒ විදිහට ගත්තාම රෝපණ මාධ්‍ය හරිය නෑ රෝපණය කරගන්න ගණීකාරක මාධ්‍ය විදිහට ගන්නවා. එයාගෙන් මෙන්න මේ කාර්යයන් ටික සංධාරණයක් ඒ වගේ මෙයා රඳාපවතින සංධාරණයක් සපයන්නේ යා ඒ වගේ මාධ්‍ය වාර්තනය කරනවා. ඒකට හේතුව ඒකත් කියන පොලිසැකරයිඩ්. ඒතර එයා තුළ අර තනි සන්තතික විවයක් නෙමෙයි ලිපිඩයක් වගේ දැම්ම නම් ඒක සන්තතිකයි වාර්තනය වීම අඩු වෙන්නේ. නමුත් ඒ ගාන මගින් හොඳින් මාධ්‍ය වාර්තනය කරනවා. ඒ නිසා එයාට අවශ්‍ය ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නම් ඒකත් ලැබෙනවා නිකන්. ඊළඟට ජලය ඒකේ ලොකුට කියන්නේ පෝෂක වර්ග විදිහට khනිජ අයන සහ විටමින වැදගත් වෙනවා. ඊට පස්සේ වර්ධකය සයිටෝකයිනින් ඔක්සින් වගේ. ප්‍රධාන වශයෙන් මේ මාධ්‍ය ගණීකාරක මාධ්‍ය දෙකකුත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ස්කූක් ප්‍රධාන වශයෙන් අපි භාවිත කරන එක තමයි මේ ස්කූක්. MS බලන්න ඒ වගේ හරි MS මාධ්‍ය. ඊට පස්සේ මියුරා සින්ච් මේවත් අනිවාර්යෙන් එකමට හරි බලා ගන්න. මොකද MCQ එකදී වගේ අනිවාර්යෙන් ඕවා දාන්න පුළුවන්. මොකද නෝට් එකේ පැහැදිලිව දීලා තියෙන නෝට් එකක්. 10 පාඩමේ නෝට් එක දිග, කුඩා දිග, අමාරු, සංකීර්ණ එහෙම නෝට් එකක් නෙමෙයි. සරල නෝට් එකක් තියෙන්නේ. ඉතින් මේ නෝට් එකේ තියෙන ටික අනිවාර්යයෙන්ම 100%ක් නෙමෙයි 100%ක් පුළුවන් නම් එහෙම පාඩම් කරගන්න. හොඳට ඔළුවට දාගන්නේ හැම කරුණක්ම. අර කලින් ජල ජීව වගාවේම තියෙනවා මේ කොටු වල ටික ක්‍රොස් පාඩ කොටු වල දාලා අමතර කියවීම කියලා. ඒවත් නිකන් හරි කියවන්න. හරි මොකද පිටුවක් අය කරලා ඒගොල්ලෝ දාලා තියෙන නිකන් නෙමෙයි අපිට යම් කිසි බලාපොරොත්තුවක් ඒ වෙනම තියාගන්න වෙනවා. මොකද MCQ එකට හරි කොටසක් එකතු කරන්න ඒගොල්ලන්ට පුළුවන්. අමතර කියවීම කරන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ දැන් සමහර අවස්ථාවල MCQ වලට මාකින් කරන්නේ මේ පොතේ කොහෙවත් නැහැ. නමුත් ළමයි ඒවා හොයන්න ඕනේ කියන තර්කය තමයි අවසානයේදී ගේන්නේ. ඉතින් පොතේ තියෙන අමතර කියවන්න නැතුව නේද? එම් බෑන් හින්ද ඒවා ටික අනිවාර්යෙන් කියවන්න. කියවලා අයිඩියා එක පොඩි තියාගන්න. ඊට පස්සේ අපි ගන්නවා පටක රෝපණ ශිල්පීය ක්‍රමයේ තියෙන වාසි. හරි දැන් අපි කතා කරගෙන ආවා පටක රෝපණය කියන්නේ මොකක්ද? ඒක වැදගත් වෙන්නේ ඒකේදී වැදගත් වෙන සම්මූලජන විභවය. ඒ කියන්නේ මොකක්ද? ඒක අධ්‍යයනය කරන විද්‍යාඥයෝ සහ සරල පටක රෝපණය කරන්නේ කොහොමද කියන එක. ඊට වඩා මේකේ අවශ්‍ය තත්ත්ව කන්ඩිෂන් හරි ජීවන වර්ණය කරන විදිහවල ඒවා වෙනම තියෙනවා. ඒ ඔයගොල්ලෝ පටක රෝපණය ශිල්පීය ක්‍රමය හරියටම ඉගෙන ගන්නකොට හරි ප්‍රැක්ටිකලි කරන්න ඉගෙන ගන්නකොට ඒවා දැනගන්න ඕන අනිවාර්යෙන්. හරි අපි බලමු ප්‍රැක්ටිකල් ක්ලාස් එකකුත් මේකම යනවා. ඒකෙදි හරි මම සම්පූර්ණ කරලා දෙන්නම් ඒ ටික. නමුත් එතකන් පටක රෝපණය ඔය මූලික දේවල් ටික බලන්න. ඊට පස්සේ මේකේ වාසි විදියට අපිට ගන්න පුළුවන් ශීඝ්‍ර ගුණනය. එන අපි ක්‍රෝණයක් දාපුවම මේකේ ශීඝ්‍ර ගුණනයක් ඇති වෙනවා. ඒ කියන්නේ අලුත් කොටස් අලුත් පැල ඇති වෙන්න ඉතා ශීඝ්‍රව පැල හට ගැනීමක් සිද්ධ වෙනවා. මොකද අපි සියලු අවශ්‍ය තත්ත්ව දීලානේ එතනින් පැලයක් බලාපොරොත්තු වෙන්නේ. ඒකට අගාලා පැල එනවා. අර සාමාන්‍ය මේ ක්ෂේත්‍රයට වඩා. තවනකට වඩා ඉක්මනින් ඉතා ශීඝ්‍ර ගුණනයක් එතනින් එනවා. හරි ඊට පස්සේ ප්‍රචාරණය වැඩි. අපිට ඉක්මනින් ප්‍රචාරණය කරන්න පුළුවන් වැඩි ප්‍රමාණයක්. ඊට පස්සේ ශ්‍රවේණික සමානතාව. හරි ඊළඟට ප්‍රවේණික ද්‍රව්‍ය නව්‍යකරණය. ඒ කියන්නේ අණු ප්‍රවේණික ද්‍රව්‍ය අපිට ඇති කරගන්න පුළුවන් නව්‍යකරණය. කෘත්‍රිම තත්ත්වය කොහොමද අපි භාවිත කරන්නේ? ඒතකොට ඒ කෘත්‍රිම තත්ත්වවලදී ප්‍රවේණික ද්‍රව්‍ය අලුත් කරගන්න අපිට හැකියාව තියෙනවා
විවිධ විකෘතිකාරක භාවිතා කරලා හරි කොහොම හරි අපිට අවශ්‍ය විදියට යම් කිසි වෙනස්කම් කරගන්න ප්‍රවේලිකව හැකියාවක් තියෙනවා මේ පටක රෝපණ ශිල්ප ක්‍රමයේ. ඊට පස්සේ ගත්තාම අපිට දාන්න පුළුවන් තව වාසියක් විදියට පාරිසරික ආර්ථික වලින් තොර වීම. කුඩා ඉඩක විශාල ශාක ප්‍රමාණයක් නේ කුඩා ඉඩක විශාල සංඛ්‍යාවක් නේ විශාල ශාක සංඛ්‍යාවක්. ඊට පස්සේ ආය ගන්න පුළුවන් රෝග පරිබෝධ අවම වීම. හරි ඔය වගේ කරුණු ගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේදී බීජ නිපද විය නොහැකි බීජ නිපද විය නොහැකි ශාක වලට මේක ගොඩක් වැදගත් ක්‍රමවේදයක් වෙනවා. දැන් විශේෂයෙන් අන්නසි වගේ හිතන්නකො. ඒතර අන්නසි අපිට වගා කරගන්න දැන් අන්නසි වල ගොඩක් වෙලාවට කරන්නේ පටක රෝපණ ක්‍රම වගේ ඒව පාවිච්චි කරන්නේ. බීජ නිපදවන එක නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම බීජ නිපදවීම අඩු. හරි. කාලයකට ගොඩාක් කාලයකට සෑය තමයි බීජ හැදෙන්නේ. එහෙම වුණාම ප්‍රශ්නයක් නේ. ඒකේ අපිට බීජ හැදෙනකන් ලොකු කාලයක් බලන් ඉන්න වෙනවා. නමුත් පටක රෝපණය කළා අපිට පුළුවන් ඕනම වෙලාවක ඒ තාක්ෂණයෙන් ඕන තරම් පැල සංඛ්‍යාවක් ලබා ගන්න. ප්‍රධාන වශයෙන්ම ඇන්තූරියම් ලංකාව තුළ ඇන්තූරියම් වගාව සිද්ධ කරන්නේ මේ පටක රෝපණය භාවිතයෙන්. හරි. පටක රෝපණ ශිල්ප ක්‍රමයෙන් විශාල ඇන්තූරියම් ප්‍රමාණයක් තවාන් වගේ ඊට පස්සේ ඒගොල්ලෝ මේන්ටේන් කරනවා. ඒවා තමයි ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට විවිධ ඇන්තූරියම් ඔය වගාවකට වගේ දැන් පේලා දෙන්නේ ගම්පහ ඒ උද්භිද උද්‍යානවල වෙනම තියෙනවා ඒ ඇන්තූරියම් වගාවක් ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. මොකද ඇන්තූරියම් ගොඩක් අපනයන කරන්න පුළුවන් ආදායමක් ලබන්න පුළුවන් මල් වර්ගයක් නේ. ඒතකොට ඒ නිසා ඒකේ පාට එක පාට නෑ. ඉස්සර නම් රතු ඇන්තූරියම් එහෙමනේ තිබ්බේ. නමුත් රතු ඇන්තූරියම්ට තාමත් ඉල්ලුම තියෙනවා. නමුත් දැන් ගොඩක් වෙනත් පාටවල එක විදිහ ඇන්තූරියම් ඇවිල්ලා තියෙනවා. හැම පාටම තියෙනවා. මම කළු ඇන්තූරියම් තමයි නැත්තේ ඔක්කොම හැම පාටම. කලවම් වෙච්ච පාට තියෙනවා. ඊට පස්සේ දම් පාට, කහ පාට, සුදු පාට ඔක්කොම තියෙනවා. ඉතින් යනවා මේ එකිනෙකට වෙනස් ඇන්තූරියම් වර්ග නිපදවා ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඒවා මුහුණු කිරීම වගේ කරන්න පුළුවන්. ඊට අමතරව පටක රෝපණ ක්‍රමය තමයි ප්‍රධාන වශයෙන් පැල ලබා ගැනීම සඳහා භාවිත කරන්නේ දැන් ඇන්තූරියම්. ඊට පස්සේ ආපහු බීජ නිපද වෙනවා කියව දැන් අන්නසි වගේ මම කිව්වේ අන්නසි ශාකවල වගේ ගොඩක් වෙලාවට පටක රෝපණයෙන් තමයි අන්නසි පැල ලබා දෙන්නේ ගොවීන්ට වගේ වගා කරනවා. හරි. ඒතර ඔය කරුණු ටික ප්‍රධාන වශයෙන් එනවා වාසිදායක තත්ත්ව විදියට පටක රෝපණයේදී හරි ශීඝ්‍ර ගුණනයක් ඊට පස්සේ ප්‍රචාරණය කරන්න පුළුවන් ඉහළ වේගයකින් ඊට ප්‍රවේණිකව සමානයි ලැබෙන පැල ඔක්කොම. ඒකට ඒකත් වාසීනේ අපිට. ඒතර අස්වැන්න ගන්නකොට හොඳ ලක්ෂණ තියෙන ටිකක් තමයි අපි හොඳ ලක්ෂණ තියෙන ශාකයක් තෝරගෙන තමයි අපි මොකක් කරන්නේ ඒක පටක රෝපණය කරන්නේ. ඒතර අර ඒ ශාකයේ තියෙන හැම ගුණාංගයක්ම ඒකේ එකකින් ගන්න සෛලයක තියෙනවනේ. හරි බෝග වර්ගයක් තියෙනවනේ ඒ අස්වැන්න හැම එකම තියෙනවා. දැන් අපේ වගේම තමයි. ඉතින් අපේ එක තැනක තියෙන සෛලයකුයි තව තැනක තියෙන සෛලයකුයි වර්ණයේ ප්‍රමාණය වෙනස් නැහැ. ඒක තියෙන ජාන සංයුතිය වෙනස් නැහැ. ඔක්කොම තියෙන එකම ජාන සංයුතිය. ඉතින් ඒ අනුව ඒ ශාකයෙන් ලබා ගන්න කොටසට අනුව සර්ව සම ඒකට ශාකයක් ඒක ශාක ලබා ගන්න මව් ශාකයට සර්ව සම ශාකයක් තමයි ප්‍රතිඵලය. ඒ වගේම තමයි අනෙකුත් හැම ශාකයක්ම හරි මව් ශාකයට සර්ව සමයි වගේම එකිනෙකාටත් සර්ව සමයි. ලැබෙන දුහිතෘ ශාකත් එකිනෙකා අතර සර්ව සම තත්ත්වයක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් එතෙන්දී ලොකු වාසියක් ගන්න අස්වැන්න එහෙම හොඳ මට්ටමකින් එතකොට අර එකම මට්ටමකින් අපිට අස්වැන්න එකම කාලයක ලබා ගන්න පුළුවන්. ඒක වාසිය. හරි. ඒ තමයි පටක රෝපණය. එතකොට වාසි ටික ඊළඟට පාරිසරික ආර්ථික ප්‍රේණික ද්‍රව්‍ය වෙනස් කරන්න පුළුවන්. පාරිසරික ආර්ථික කුඩා ඉඩ ප්‍රමාණයක විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි. ට්‍රේ එක වගේ පටක මේ රෝපණය කළොත් හරි. ඒකෙන් විශාල කල ප්‍රමාණයක් අපිට පුළුවන් ලබා ගන්න. මේ පෙට්ටි දීශයක් මම අරන් ත්‍රේව පෙට්ටි දිස්සියක එකක් නෙමෙයි අපි තියන්නේ ගොඩක් වෙලාවට පටන් කොටස් 6ක් 7ක් වගේ තියෙනවා. ඒතර මේ හැම එකෙම පැලයක් නිෂ්පාදනය වෙනවා. ඒ වගේ ඉතින් සෑහෙන ප්‍රමාණයක් එකපාර 100ක් 200ක් 1000ක් 2000ක් වුණත් ගන්න පුළුවන් එකපාර. හරි ඒ අවශ්‍ය තත්ත්ව සපයනවා. ඊළඟට පරිබෝධ රෝග වලින් අඩුයි බීජ නිපදවන නොහැකි ශාක වලට බීජ මේ පැල ලබා ගන්න අපිට භාවිත කරන්න පුළුවන් මේ පටක රෝපණ
ශිල්ප ක්‍රම. හරි. එහෙනම් ඒ කොටසින් උදාහරණත් එක්ක ඇන්තූරියම්, එසෙල්, අන්නාසි, ඩ්‍රැගන් ෆෘට්. ඔය ටික තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන උදාහරණ එක. ඒ ටික බලා ගන්න. ඒක පටක රෝපණ ක්‍රමය ඉවරයි. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකේ අවසාන කොටසට එහෙම නැත්නම් ශාකවල ප්‍රචාරණයට හරි බීජ ප්‍රචාරණය ශාකවල ප්‍රචාරණය සිද්ධ වෙන කොහොමද කියන එක කෙටියෙන් කතා කරමු. හරි. ශාකවල ප්‍රචාරණය ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් බීජ ප්‍රචාරණය සහ අනික වර්ධක ප්‍රචාරණය. බීජ ප්‍රචාරණයට අපිට කියන්න පුළුවන් ලිංගික ප්‍රචාරණය කියලා. වර්ධක ප්‍රචාරණයට අපිට කියන්න පුළුවන් අලිංගික ප්‍රචාරණය කියලා. හරි. මේ කොටස් දෙක අන්තර්ගත වෙනවා බීජ හා වර්ධක ප්‍රචාරණය. බීජ ප්‍රචාරණය කරනවා කියන එක ගොඩක් වෙලාවට සරල දෙයක්. අපිට තේරුම් ගන්න ලොකු දෙයක් නෑ. එතන බීජයක් හැදෙනවා ඒ ශාකයේ ඕනෑම ශාකක බීජ හැදෙනවනේ ගොඩක් ශාකවල. බීජයක් හැදෙනායින් පස්සේ ඒ බීජය අපි කොහෙද කියලා රෝපණය කරලා ඒකෙන් අලුත් ඵලයක් ලබා ගන්නවා. සාමාන්‍ය බීජ ප්‍රචාරණය කියන්නේ ඒකයි. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් බීජ ලබා ගන්නකොට සමහර භෝග වලට අපි දැන් බීජ ලබාගෙන වගා කරනවානේ. උදාහරණ විදිහට ගොඩක් වෙලාවට එළවලු භෝගෙ හිම ගොඩක් වෙලාවට බීජ මගින් තමයි වගා කරනවා වගා කරන්නේ. ඒතර එහෙම ලබා ගන්නකොට ඒගොල්ලෝ බීජ ලබා ගන්නකොට අනිවාර්යෙන් ඒගොල්ලෝ සැලකිල්ලට ලක් කරනවා. ඒවැය තියෙන පැලවීමේ ප්‍රතිශතය. ඉතින් ඔයගොල්ලෝ දැකලත් ඇති අර බැලුවොත් එහෙම හරි ප්‍රරෝහණ ප්‍රතිශතය ඊට පස්සේ ජීව්‍යතාවය වැඩි. ඊළඟට රෝග පරිබෝධ අවම. මෙන්න මේ වගේ බීජයක් ලබා ගැනීමට හැම කෙනෙක්ම කැමතියි. හරි හැම කෙනෙක්ම වගා කරන උත්සාහ කරන්නේ පැලවීමේ ප්‍රතිශතය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය බීජ පැකට් එකම ගන්නකොට ඒක මේ වගේ අගයක් ගන්න තියෙනවා. හරි සාර්ථක වෙන්න පුළුවන් ප්‍රතිශතය මෙන්න මෙච්චරයි කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඒකෙන් නේද 70ක් වගේ බීජ පැලවීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැල නොවුණා කියලා ඒගොල්ලෝ වගකීමක් ගන්න නැහැ. 120ක් විතර නම් පැලවීමේ ප්‍රතිශතය අන්න ඒතර අපිට කියලා කියන්න පුළුවන් මේක ගහලා තිබුණ මෙහෙමයි. පැලවුන්නේ නැහැ කියලා. එහෙම කිව්වත් කියනවා මේ ඔයාලා පස්සේ මොකක් හරි එක පොර දාන්න නැතුවදී වතුර දාන්න නැතුවදී එහෙම කියන්නේ. කොහොමද පැලවීමේ ප්‍රතිශතය? ඒක අනිවාර්යෙන් ඉහළ ප්‍රතිශතයක් වෙන්න ඕනේ. 170 90ක් තියෙනවා නම් පැකට් දෙකක් ගන්නවා එකම බීජ වර්ගයේ 170 190. එහෙනම් මොකද්ද ගන්න කවුරු වුණා? 90. ජීවිතාවේ වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අර නිකන් බීජ ඔය සමහරක් ඒවා තියෙනවනේ නිකන් අර ඇද ඔකර වෙච්ච ඒවා නැතුව පිරිපුන් බීජ තියෙන ජීවිතාවේ ඉහළ වැඩි බීජ තියෙන්න ඕනේ. ඊළඟට රෝග පරිබෝධ වලින් පුළුවන් තරම් අඩු බීජ වර්ග වෙන්න ඕනේ. හරි. ඒකෙදි ප්‍රධාන වශයෙන් ඒ තත්ත්ව බලනවා ඊට පස්සේ බීජ ප්‍රරෝහණය වීමට. ඒක වෙනම කාරණාවක්. මේ බලන්න බීජ ප්‍රරෝහණය වෙන කලින් ඒ බීජයේ තියෙන්න ඕනේ තත්ත්ව. බීජ ප්‍රරෝහණය සඳහා ඒකටත් අපි වෙනමම අපි විසින් සපයන තත්ත්වය එතෙන්දී වැදගත් වෙනවා. බීජ ප්‍රරෝහණය වෙන්නේ මේ කියන තත්ත්ව වලට අනුව. මුලින්ම බීජ ජීව වෙන්න ඕනේ. ඒක අපි ලබා ගන්න බීජය අනිවාර්යෙන් ජීවිත කියලා අපි චෙක් කර ගන්න ඕනේ. ඊට පස්සේ පරිසර තත්ත්ව. අපහු බීජ සුප්තතාවය. පරිසර තත්ත්ව හොඳ තත්ත්ව තියෙන්න ඕනේ. බීජයක් ප්‍රරෝහණය වෙන්න අවශ්‍ය කරන පරිසර තත්ත්ව තියෙන්න ඕනේ. ඒ කියන්නේ හිරු එළියට යාට ඒ හිරු එළිය අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්න ඕනේ. ඊළඟට ජලය ලැබෙනවා ජලය ලැබෙන්න ඕනේ නියමිත ප්‍රමාණයට. පස්සේ තත්ත්ව බලපානවා. ඒ අනුව ඒ පරිසර තත්ත්ව හොඳ වෙනකන් එයා මේ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඊළඟට සුප්තතාව. සමහරක් බීජ තියෙනවා සුප්තතාව ගොඩක් ඉහළයි. ඒ කියන්නේ බීජයක් සියලුම අර අපි කියන්නේ අර්ධකීමට අනුව බීජ සුප්තතාව කියන්නේ මොකද්ද? සියලුම සාධක තිබිලා බීජ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී සමහර අවස්ථාවල අපිට කෘත්‍රිමව
බීජ සුත්තතාව අඩු කරන්න සිද්ධ වෙනවා. අර මේ හතරේ පාඩමේදී අපිට ඒ වගේ කොටසක් තිබුණා. ඒකදී අපි කතා කරා යම් ක්‍රමයකදී අපිට පුළුවන් බීජ වල සුත්තතාව අඩු කරන්න. හරි. යනවා බීජ ප්‍රරෝහණය වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්ව තුන බලපානවා. බීජ ජීව වෙන්න ඕනේ. යහපත් පරිසර තත්ත්ව නැත්නම් ප්‍රසස්ත පරිසර තත්ත්ව තියෙන්න ඕනේ. අපෝ බීජ සුත්තතාව නැති වෙන්න ඕනේ. ඔය කියන සාධක එක්ක බීජ ප්‍රරෝහණය සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම බීජ ප්‍රරෝහණය මගින් නිපද වෙනවා බීජ ප්‍රරෝහණ ක්‍රම මගින් ඇන්තූරියම් ඊට පස්සේ ඕකිඩ් වගේ ශාක. නමුත් ඇන්තූරියම් ගොඩක් වෙලාවට පටක රෝපණ වලින් තමයි භාවිත කරන්නේ. නමුත් අර මේ වර්ණ එක සංකල්ප හදාගන්න එහෙම අපිට බීජ ප්‍රරෝහණය අවශ්‍ය නැහැ. මොකද ඒක ලිංගික ප්‍රජනනය වෙන්න එපායි. දැන් අපිට ඕනේ හිතන්නකෝ මේ කහ පාට ඇන්තූරියම් එකකුයි ඊට පස්සේ සුදු පාට එකකුයි මිශ්‍ර කරලා ඒ අතරමැදි පාටයක් අතරමැදි වර්ණයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහේ තත්ත්වයක්. ඒතකොට ඒකට අපිට බීජ වලින් මේ ප්‍රරෝහණය සිද්ධ කරන්න වෙනවා. පරාගණය කරලා ඊට පස්සේ බීජයක් ලබා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට ඕනේ පැල ටිකක් එකම જાතියකින් පැල ටිකක් වැඩි කරගන්න නම් අපිට කෙලින්ම පටක රෝපණය භාවිත කරන්න. ඒ දෙකම භාවිත කරනවා ඇන්තූරියම් වලදී හරි. එහෙනම් එක පැත්තක් හරි. බීජ වලින් සිදුවන ප්‍රචාරණය අපි කතා කරා. ඊළඟට අලිංගික ප්‍රජනනය වර්ධක ප්‍රජනනය කියලා කියන්නේ ශාකයක තියෙන වර්ධක කොටසක්. හරි වර්ධක කොටසක් මගින් ශාකයක් ප්‍රචාරණය කිරීම. දැන් ඒක සතුන් තුල ගොඩක් වෙලාවට නේද සතුන් තුල අනිවාර්යයෙන්ම ලිංගික ප්‍රජනනයක් ඒ කියන්නේ ශුක්‍රාණු ඩිම්බ වලින් තමයි ප්‍රචාරණය වෙන්නේ. වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ හරි මොනවා හරි ශාකයක තියෙන වර්ධක කොටසක් මගින් ඒ කියන්නේ කන්ද වෙන්න පුළුවන්, පත්‍ර වෙන්න පුළුවන්, මුල වෙන්න පුළුවන්. ඒවා තියෙන්නේ මේ ප්‍රජනනය සඳහා නෙමෙයි වර්ධනය හෝ ඒ වෙනත් අවස්ථාවක් සඳහානේ. ඒ වගේ කොටසකින් අපි ප්‍රජනන කාර්ය කරගන්නවා. එහෙම අවස්ථාවක් තමයි වර්ධක ප්‍රචාරණ ක්‍රම කියලා කියන්නේ. මේ වර්ධක ප්‍රචාරණය ලැබෙන ශාකත් අර පටක රෝපණය වගේම ප්‍රවේණිකව සම වෙනවා. අනික මේක පහසුයි. ඉතින් පහසුවෙන් මේක අපිට කරන්න පුළුවන්. අර කාලය ගත වෙනවත් අඩුයි. කෙලින්ම ඵලයක් එනවනේ. හරි. දැන් මේකෙදි ප්‍රධාන වශයෙන් වර්ධක ප්‍රචාරණ ක්‍රම හතරක් අපි මෙතනදී කතා කරනවා. එක වෙන් කිරීම. හරි. ඊළඟට කැපූ කැබලි භාවිතය. ඊළඟ තුන අතු බැඳීම. හතර බද්ධ කිරීම. හරි. ඔන්න වර්ධක ප්‍රචාරණ ක්‍රම. දැන් අනිත් ටික මම අයින් කරනවා. අපි බෝඩ් එක අවශ්‍ය නිසා. බීජ වල ප්‍රචාරණය හරි ඒකෙදි බීජයක් ලබාගෙන අපි ඒකෙන් කොහොමද බීජයක් ලබාගෙන ඉදී වගාකරුවන් බීජ නිෂ්පාදනයේදී වගාකරුවන් කොහොම බීජ දීලාද කියන එක කිව්වා. ඊළඟට බීජයක් ප්‍රරෝහණය වෙන මොනවද අවශ්‍ය තත්ත්ව කිව්වා. එච්චරයි බීජ වල ලොකු දෙයක් නෑ බීජ ප්‍රරෝහණයේදී. ඊළඟට අපි වර්ධක ප්‍රචාරණය බැලුවොත් ඒකේ තියෙනවා ආකාර හතරක්. ඒතකොට ඒකෙදි පළවෙනි එක තමයි වෙන් කිරීම. වෙන් කරනවා කියන්නේ මොනවද? ගොඩක් වෙලාවට සමහරක් ශාකවල අපි මේ විදිහට කරනවා. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ හිතන කොටුකල කියලා. කොටුකල කොහොමද ඔයගොල්ලෝ හිතවන්නේ සාමාන්‍යයෙන්? මලක් හැදෙනකම් බලන් ඉඳලා ඇටයක් ගන්න ඇට හිටවනවද කොටුකල හැදෙන්න? නෑනේ. කොහරි ගියාම කොටුකල ටිකක් අර මේ කොටුකල වැල් වගේ ගිහිල්ලා තියෙනවා බිම දිගේ. ඒතකොට ඒවා මොනව කරනවද? කෑලි කෑලි ගලවන ඇවිල්ලා ඊට පස්සේ ගොඩක් වෙලාවට අම්මලාම කියනවා ඔයගොල්ලන්ගේ මේ එකම තැනින් ඕක හිටවන්න එපා. කෑලි කෑලි තැනින් තැනට හිටවන්න කියලා. ඒතකොට හැම කෑල්ලකින්ම ආපහු අර වගේ කොටුකොල්ල වෙලා ඇති වෙනවා. ඒ ක්‍රමයට අපි මොකක්ද කියලා කියන්නේ? දාපත. අපි ඒක මොකද කරේ? වෙන් කරපු එකනේ. අර ශාකයෙන් මව් ශාකයෙන් අපි ස්වභාවිකවම ඇති වෙන කොටසක් වෙන් කරනවා. එතන මේ වෙන් කිරීම කියලා කියන්නේ මව් ශාකයෙන් ස්වභාවිකවම ඇති වෙන කොටසක් මගින් අපි වර්ධක ප්‍රචාරණය සිදු කිරීම. මෙතන අර කොටුකොල්ල වල කොහොම ගියා. ඒවා තියෙනවා අර මුල් වගේ මුල් තියෙන තැනකින් අපි මේ වෙන් කරගන්නවා. කොහොමද තියෙනවා මේ මෙතන මුල් තියෙනවා ඊට පස්සේ මේ පොළ නැතුව මුල් තියෙන තැන තියෙනවා. හරි. දැන් මේ වගේ තැන මේ එක කැලලක් ඇති අපිට කොටුකොළ ආපහු මේ කොටුකොළ වලක් හදාගන්න මේ එක කැලලක් ඇති. ඒතකොට ඒකයි ස්වභාවිකව තියෙන කොටස් වෙන් කිරීම. ඊළඟට ආය අපිට මේක පැහැදිලිවම කරන්න පුළුවන් එකක් තමයි ලූණු නේ. ලූණු වල මොකක්ද වෙන්නේ?
දුම් වල එනවා මෙහෙම. අපි ඒකට කියනවා මොකද බල්බ් එක. දාවක ඊට පස්සේ බල්බ්. ඊට පස්සේ ආකන්ද. ආකන්ද කියන්නේ මොනවද? අර්ථාපල. අර්ථාපල ලෝක දැකලා ඇති ගෙදර ගෙනල්ලා ගොඩක් කල් දෙතමනේ සහිත වගේ තැනක තියලා තිබ්බොත් එහෙම ඒකේ නිකම්ම මේ වගේ අංකුර හට ගන්නවා අලේ. ඉතින් අපිට පුළුවන් ඕනනම් මේ අංකුර හට ගන්න ඒවා අරගෙන වෙන් කරලා අවශ්‍ය தত্ত্ব දීලා වගා කරන්න. මේ හැදෙන්නේ හරි මේ නිකම් පැලයක් හදනකොට අල හැදෙන්නේ හරි අල බහින්න නූරලියට වගේ යන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒවා කෘත්‍රිමව අවශ්‍ය தত্ত্ব හදලා ඔය හට්ටාකාරයක් වගේ තුල අන්න එතකොට පුළුවන් අර්ථාපල කන්න හරි. හරි එතකොට ඒකදී ගන්නවා ආරෝහක දාවක ඊළඟට කෝම. ඒවා අපිට වෙන් කරන්න පුළුවන් කොටස්. හරි කෝම කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය අර්ථ මේ හබලලම කියන්නේ ඒවා තියෙන කෝමය. හරි ඇලෝකේසියා. ඔය නම් ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දීලා තියෙන උදාහරණ කෝම විදියට ඇලෝකේසියා, කොලොකේසියා, ග්ලැඩියෝලස්, ඊළඟට ආරෝහක විදියට බෝනස් ශාකය, ප්‍රොෆයිලම් කොමොසොම්, ඊට පස්සේ දාවක සයිනෝඩොග්‍රාෆ්ස්. ඒවා අර ඉංග්‍රීසි නම පොඩ්ඩක් විද්‍යාත්මක නමක් දීලා තියෙනවා. එක කෑල්ලක් හරි පොඩ්ඩක් බලන්න ඔබේ තියා ගන්න. ඒවා වෙනම ෂෝට් නෝට් වලට හැදෙන්න ඕනේ. ෂෝට් නෝට් වලට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේ කොටස්. හරි. අනිවාර්යෙන් ඒවා මොකද මේ අතහැරලා එන්න ඉන්න එපා. ඒවා එන්නේ නැහැ කියලා කොයි වෙලාවකදී හරි එතනකදී එන්න පුළුවන්. ආවොත් ඊට පස්සේ ඉතින් නේද? දෙයගේ පිටයි එනවා මාරි. එම් අපි එන්නේ නැහැ කියලා හිතන්න ඒවා එනවා. අනික දැන් මේකේ රිසෝස් බුක් එකක් ඔයගොල්ලන් දීලා තියෙනවා. ඔක්කොම මේ ටික පාඩම් කරගන්න කියලා තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඕනම වෙලාවක ඒවා ඇතුළත් කරන්න. හරි. එතකොට මේ ටික තමයි ප්‍රධාන වශයෙන් වෙන් කිරීමට අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ ශාක එක ස්වභාවිකව වෙන් ඇති වෙන කොටස් අපි වෙන් කරගෙන ඒවා මගින් අලුත් ශාකයක් ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි වෙන් කිරීම කියලා කියන්නේ. ඒ වෙන් කිරීම එහෙම නැත්නම් බෙදීම කියලා අපි මෙතෙන්දී දිග්ගසන්න පුළුවන් මේ බෙදීම. ඊට පස්සේ කැපූ කැබලි. මේකෙදී සරල කතාවක් උදෙන්ද කියන්නේ කැපූ කැබලි කියලා කියන්නේ ශාකයක ඒ වගේ වර්ධක කොටසකින් අපි කැබල්ලක් කපලා ඒක වෙන තැනක හිටවලා හරි එතනින් අලුත් පැලයක් ලබා ගන්නවා. ඒක කඳ කැබලි වෙන්නත් පුළුවන්. හරි කැපූ කැබලි කිව්වම ඒකේ කොටස් කීපයක් තියෙනවා. කඳ කැබලි වෙන්නත් පුළුවන් මේ. ඊට පස්සේ ආයේ මුල් කැබලි වෙන්නත් පුළුවන්. සමහර ශාකවල මුල් වලින් හදගන්න ඒවා තියෙනවා. මුල් කැබලි. ආයේ සමහර කේක පත්‍ර. සමහර පත්‍රය අකපාන කියලා කියන්නේ පත්‍ර වෙන්නත් පුළුවන්. ඉතින් මේ පත්‍රේ වුණා කොටසක් අරගෙන අපිට ඕනම් පුළුවන් එකෙන් නව ශාකයක් ඇති කරගන්න. ඒතර අතු කැබලි, එහෙම නැත්නම් මුල් කැබලි, එහෙම නැත්නම් පත්‍ර කැබලි. කැපූ කැබලි කියන්නේ ඒ ආකාර තුනම වෙන්න පුළුවන්. ඒ වෑයම් මොනවා කරනවද? ඊට පස්සේ මුල් ලබා ගන්නවා. මේකට දැන් මොකක්ද පාස් සාම්පල් එක මෙහෙම ගහලා මෙයා තිබුවම අවශ්‍ය තත්ත්ව දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ. ඊට පස්සේ හිරුවෙලිය වැටෙන්න ඕනේ. එහෙම වුණාම මේ වෑයම් මොකද වෙන්නේ? කාලයක් යනකොට මුල් අදිනවා. ගොඩක් වෙලාවට ක්‍රෝටන් ඔයගොල්ලෝ දැකලා ඇති ක්‍රෝටන් එහෙම නිකන් වතුරකට දාලා තිබ්බත් මුල් අදිනවා. ටික කාලයක් යනකොට ඊළඟට වද ශාකයේ ඒවත් අතුමගින් පැලවෙනවනේ. හරි. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට පාස්වෙන් කරන්න පුළුවන් එකක් නිසා ගොඩක් වෙලාවට භාවිත වෙනවා මේක පුළුවන් ඒක. හරි. ඒ ඇති වෙන මුල් වලට අපි කියනවා මොනවද? ආගන්තුක මුල්. හරි මේ ආගන්තුක මුල් මේ ආගන්තුක මුල් වගේ මුල් ඇති වෙන ඊපස්සේ අපිට පුළුවන් ඒකෙන් නව ශාකයක් ලබා ගන්න. ඒකේ තව විශේෂ දෙයක් කතා කරනවා. ඒ කියන්නේ මෙහෙම දැන් මේ වගේ කඳ කැබලි. එහෙම නැත්නම් අපිට කියනවා සමහර පත්‍ර අංකුර. දැන් පත්‍ර කොටසක් තියෙන මේ වගේ අංකුර කැලලක් අපි වෙන් කර ගන්නවා සමහර අවස්ථාවල දැන් පැලැටි ආකාරයේ ශාකවල මේව තැනින් තැනට පොඩි අංකුරයක් වගේ හැදෙනවා. හරි මේ වගේ අංකුරයක් හැදෙනවා. ඒ වගේ තැනකින් පොඩි කැලලක් අපි කපාගෙන ඒක මේ වගේ තැනක හිටවලා අපිට පුළුවන් ලඝු ශාකයක් ලබා ගන්න. ඒක හැම එකටම බෑ. ඒකත් ඔයගොල්ලෝ මෙතෙන් තේරුම් ගන්න ඕනේ. හැම ශාකයකටම මේ හැකියාව නැහැ. හරි. සමහරක් ශාක වලට විතරයි මේ හැකියාව තියෙන්නේ. ඒතර ඒ ශාකයක් අපිට පුළුවන් පහසුවෙන්ම
මේ විදිහට වර්ග ප්‍රචාරණය කරගන්න. දැන් රෝස් අතු හිටවලා පුළුවන් පැල කරගන්න. ආන් ඒ જાතිය තමයි මේකදී අපි සලකන්නේ. හැම ශාකයකටම මේ කියවනේ දැන් ඔය හිතන අඹ කොළයක් නැත්නම් කොස් කොළයක් කියලා. කොස් කොළයක් ඕකේ මේ දාලා පොළ වතුර හැමදාම දැම්මත් නේද? කවදාවත් ඒකෙන් පැලයක් එන්නේ නැහැ. ඒකට ඒ සුදුසු ශාකය ඒකට හැඩගැහිච්ච ශාකයක් වෙන්න ඕන. එතකොට මම කියන්න ආවේ මොකද්ද? මේ වගේ අංකුරයක්. හරි එහෙම නැත්නම් මේ වගේ අතු කැබල්ලක් හරි. අංකුර එහෙම නැත්නම් අතු කැබල්ල. මේවට අවශ්‍ය වෙන්නේ ආගන්තුක මූල පද්ධතිය පමණයි. ආගන්තුක මූල පද්ධතිය පමණයි. නමුත් අපි ලබා ගන්නේ අදාළ කැපූ කැබැල්ල විදිහට කැපූ මුල් කැබැල්ලක් හරි කැපූ පත්‍ර කැබැල්ලක් හරි නම් ඒවට ආගන්තුක මූලත් එක්ක මොකක් ඕනද? ආගන්තුක ප්‍රරෝහයකුත් ඕන. ප්‍රරෝහ පද්ධතියකුත් එයා නිර්මාණය කරගන්න ඕනේ. ඒක විශේෂ දෙයක්. මොකද දැන් මුල් කැලෙන් මොකද උඩ කැලක් නැහැ. දැන් පත්‍රයක් කියලා හිතන්න. පත්‍රය අපි තෝරනවා. ඒකෙන් එක පැත්තකින් මුල් වෙන්නත් ඕනේ. අපව ප්‍රරෝහය හැදෙන්නත් ඕනේ. එතකොට ඒක ටිකක් කල්ගත වෙනවා. ඒ අනුව අපිට බලන් ගියම තේරෙනවා. මේ වගේ අතු කැබැල්ලකින් වගේ අපිට පුළුවන් නම් වර්ග ප්‍රචාරණය කරනකොට ඒව අපිට මීටත් වඩා ඉක්මනට පැලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. හරි. ඒක තියෙන යම් කිසි වෙනසක්. හරි. මොකද මොනවද දැන් අංකුර කැබලි අතු කැබලි සහ මුල් කැබලි සහ මේ පත්‍ර කැබලි අතර ඒ ජෝඩු දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. අර වගේ මේ ජෝඩුවට ඕනේ වෙන්නේ මුල් පද්ධතියක් විතරයි. ආගන්තුක මුල් පද්ධතියක් ඇති කරගත්තාම හරි. හැබැයි මේගොල්ලෝ ආගන්තුක මුල් පද්ධතියක් ඇති කරගන්නත් ඕනේ ආගන්තුක ප්‍රරෝහ පද්ධතියක්. ප්‍රරෝහ පද්ධතිය කියන්නේ කඳ පද්ධතියයි. කඳ ආශ්‍රිතව කඳක් හදාගෙන පත්‍ර හදාගෙන ඒ පද්ධතියම මෙයා හදාගන්න ඕනේ වෙනවා. මෙයාලට ඒක තියෙනවනේ. හරි. ඊට පස්සේ තියෙනවා පත්‍රයක් කොහොමද ඊටෝලා එකෙන් ඵලයක් ලබා ගන්න හැටි කියලා. ඉතින් ඒකේ ලොකු විස්තරයක් මම කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ දැන් අකපාන පත්‍රයක් කියලා හිතන්නකො. අකපාන බිගෝනියා ඒවා කරන්න පුළුවන් මේ වගේ. ඔයගොල්ලෝ කරන්නේ පත්‍රය අරගෙන පත්‍ර කොටසක් ගත්තත් කමක් නැහැ. නැත්නම් පත්‍රය අරගෙන ඉවරලා ඒක මේ වගේ පස් හරි නැත්නම් ඒ සුදුසු මාධ්‍යයක් සහිත මාධ්‍යයක් අපි සකස් කරන පොඩ්ඩක් ඒකට මේ පත්‍රය ඇතුල් කරනවා. අකපාන ගොඩක් වෙලාවට පත්‍රයෙන්ම මෙහෙම ඇතුල් කරනවා. පත්‍ර නටුවක් පත්‍ර වෘන්තයක් තියෙනවා නම් වෘන්තය වෙනකන් මේ වගේ ප්‍රමාණයක් ඇතුල් කරනවා. හරි. එතකොට ඊට පස්සේ මෙයාගෙන් කාලයක් අපි වතුර දාන්න ඕනේ හැමදාම. හරි. වතුර දාපුවම මේ මුල් අඩ ගැනීම සිද්ධ වෙනවා. එතනින් පස්සේ එකකින් ප්‍රරෝහය ඇතිවීම ආරම්භ වෙනවා. ඒ දේ තමයි මේ පියවර ටික පොඩ්ඩක් බලා ගන්න සරලව කැබලි මගින් ප්‍රචාරණය කරන්න. පත්‍ර කැබලි මගින් ප්‍රචාරණය කරන උපසරණ එක දීලා තියෙනවා. ඊළඟ ක්‍රමවේදයේ විදිහට අපි ගන්නවා අතු බැඳීම. අතු බැඳීම කියලා කියන්නේ දැනට මව් ශාකයේ තියෙන කොටසක්ම අපි භාවිත කරනවා නව ශාකයක් ලබා ගැනීම සඳහා. මේව ශාකයක් තියෙනවා කියලා හිතන්නකෝ. කොහොම ශාකයක් තියෙනවා. මේ ශාකයේ මත්තක් මම අරගෙන ඒක නම්වලා මෙන්න මේ විදිහට පස්සේ යටින් හරි මේ විදිහට සැකස්මක් මම ඇති කරගන්නවා. හරි මෙතනම පොඩි කැපුමක් ගන්නවා. වෙන වෙලා යන කපන්නේ නැහැ. ඒක විශේෂත්වයක්. මෙන්න කැලක් කරගෙන මේ පොඩි කැපුමක් එතන ඇති කරනවා. ඊට පස්සේ මෙතන පස් වලින් වහන්න පුළුවන් නම් වඩා හොඳයි. මෙහෙම පාස් මට්ටම නම් මේ පස් වලින් දැන් වෙයිලා තියෙනවා. ඔන්න වගේ තත්ත්වයක් අපි හදා ගන්නවා. ඊට පස්සේ මෙතනින් මොකද වෙන්නේ? මෙතනින් නව පැලයක් එනවා. අන්න ඒක තමයි අපි අතු බැඳීම කියලා කියන්නේ. ඒකදී ඔයගොල්ලෝ කියන්න ඕනේ අතු බැඳීම කියන කොමක්ද කියලා අහුවොත් මව් ශාකයේ පවතින කොටසකින්ම නව ශාකයක් ලබා ගැනීම. නැත්නම් කඳ කොටස මව් ශාකයට සවි තිබීම මුල් ඇද්දවීම මගින් නව ශාකයක් ඇති කර ගැනීම. මෙයාට සම්බන්ධයි. හරි. ඒ නිසා ගොඩක් වෙලාවට මේ හැදෙන නව ශාකයට පෝෂණය යම් ප්‍රමාණයක් ලැබෙනවා මව් ශාකයෙන්. හරි. ඒ නිසා ඒක එතන තියෙන එක්තරා වාසියක්
මුල් හටගෙන මුල් මගින් පසට සයවන තුරු නව ශාක මව ශාකයෙන් පෝෂණය ලබනවා. හරි. ඒ අනුව මෙතනින් අපිට ගොඩක් බෑ. මේකේ ඔක්කොම අතිපික නමලා එහෙම වැඩක් කරොත් මව ශාකය මැරිලා යනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් වෙන සීමා සහිත ප්‍රමාණයක්. නමුත් ඒ මට්ටමින් හරි කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේකත් කරනවා ඉද්ද ගස් වල එහෙම ටිකක් පැල ලබා ගන්න අමාරුනේ. ඒ වගේ ගස් වලට මේ වගේ කරන්න පුළුවන් අපිට. අතු බැඳීම මගින් එයාගේ නව ශාකයක් ඇති කර ගැනීම පහසුයි. හරි. ඊට පස්සේ මේකෙදී අර කතාවත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මව ශාකයට සවි වෙලා තිබීම ඒක විශේෂයි මෙතෙන්දී අතු බැඳීමේ ශිල්ප ක්‍රමය. හරි. ඒකේ උදාහරණ විදිහට ගන්නවා රෝස් ඊට පස්සේ වද්ද. රෝස් ගස්වල ඊට පස්සේ වද්ද ශාකයේ මේ අතු බැඳීමේ ශිල්ප ක්‍රමය කරනවා. ඊළඟට සමහරක් ශාකවල මෙහෙම දෙයක්ත් තියෙනවා. සමහරක් ශාකවල මෙහෙම දැන් මේ කන්ද පසට සයවන කරන තියෙනවානේ. මෙතන මේ පස් මට්ටම නම් මෙහෙම මුල් ඇති වෙනවා. ඊට පස්සේ මේ කන්ද පසට සයවන ස්ථානයේ ඒගොල්ලෝ ස්වභාවිකවම මුල් හට ගැනීමක් සිදු කරනවා. ඊට පස්සේ මේ මුල් වලින් සමාන කරලා නව පැලක් ඇති වෙනවා අංකුර. කොහොම දෙයක්ත් තියෙනවා. ඒකෙදී අපි කියනවා ස්වභාවික ඒක ස්වයං අතු බැඳීමක් කියලා. මට කියන ස්වභාවික මේ වගේ මුල බැඳෙන ස්වයං අතු බැඳීමක් ඒගොල්ලෝ සිද්ධ කරලා. උදාහරණ විදිහට ස්ට්‍රෝබෙරි. අපවල තෘණ වර්ගයක් කියලා තිබ්බ සයනොඩොන්. ස්ට්‍රෝබෙරි වගේ ශාකය වගේ මේ තෘණ වර්ගයේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මේ විදිහේ ස්වයං අතු බැඳීමක් සිද්ධ කරගන්න ශාක විදිහට. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් අතු බැඳීමේදී අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අවසාන වර්ධක ප්‍රචාරණ ක්‍රමය තමයි බද්ධ කිරීම. ඒ සාමාන්‍යයෙන් අර සරල දේවල් ඒකයි මම කිව්වේ එම දායක පාඩම ඔකට අමාරුවක් නෑ අනිත් පාඩම් එක සංසන්දනය කරලා. හරි. බද්ධ කිරීම ප්‍රධාන වශයෙන් සලකන්නේ බද්ධ කිරීමක් සිද්ධ කරන්නේ ගොඩක් වෙලාවට මේක රෝස වල එහෙම ගොඩක් මේ බද්ධ කිරීම රෝස එක එක විදිහට පුළුවන්. හරි. හැම විදිහකටම ඔට්ටුයි රෝස ශාකය. ඒකෙදි කරන්නේ ගොඩක් වෙලාවට කොටස් දෙක ශාක දෙකක කොටස් බද්ධ කරන එක එකට එකතු කරන එක. ඒ රෝස වල ගොඩක් වෙලාවට අපිට ඔක් කරලා සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති මේ එකම රෝස් ගහේ හරි මල් වර්ග දෙකක් වෙනවා. පැහැදිලිව වෙනස් වර්ග දෙකක්. දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. අපි රෝස ගහ කියලා කිව්වොත් ඒකේ රතු පාට මල් හැදෙනවා නම් රතු රෝස, කහ පාට රෝස නම් කහ රෝස විතරයි. සමහරක් ඔය මල් අතර ගියාම එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති. මෙහෙම රෝස ගහ තියෙනවා. ඒකේ උදාහරණය ඇදලා තියෙනවා රතු පාටේම. කොහොම රතු පාට රෝස මල්. ඊට මේ හරිය අත්තක බලුවම මේ පැත්තේ තියෙනවා කහ පාටේම. හරි. තව මේ පැත්තේ අත්තක බලුවම මේකේ තියෙනවා නිල් පාටේම. කොහොම එකම ගහේ පාට එනවා. ඒත් එහෙම පහසුවෙන් අපිට ශාකයන් නිර්මාණය කරගන්න පුළුවන් මේ බද්ධ කිරීමේ ක්‍රමයේද හරි. ඒකදී අපි කරන්නේ මේ වගේ රෝස ගහක් තියෙනවා. ඒතකොට ඒකෙද වෙන නිල් පාට ගහකින් නිල් රෝස් මලක් නිල් රෝස් පාට රෝස මලක් හැදෙන මේ ශාකයකින් ඒ මල අරගෙන ඒ මලෙන් ඒ ගහෙන් අත් කොටසක් අරගෙන මේකට බද්ධ කරනවා. ඒතකොට ඒ අත් ලියලලා හැදෙන මල් මොන පාටද? නිල් පාටයි. ඉතින් එහෙම ලක්ෂණ අපිට පුළුවන් අර වැඩි දියුණු කර ගැනීමක් කරගන්න. මේක ඒකට අනිවාර්යෙන් අර ටිකක් ආකර්ෂණීය බව වැඩි නේද? අනිත් රෝස ගස් ඔය පැත්තේ තියෙනවා මේක වටේම ඉඳලා කට්ටිය සෙල්ෆි ගන්නවා. එහෙම වෙනවා හරි. ඒතර ආකර්ෂණය වැඩි වෙනවා. එතකොට දැන් ඕගොල්ලන් ගෙදර වගේ මේ වගේ එකක් තියෙනවනම් දැන් කට්ටිය එනවා නේද? යන්නම එහෙම බලන්න ඊට පස්සේ හරි හැමදාම මේ රෝස ගහ බලන්න කියනවා. එතකොට මේකෙදි වෙන්නේ අපි මේ බද්ධ කිරීමේදී කරන්නේ ගොඩක් වෙලාවට බද්ධ කිරීමේදී තියෙනවා මව් ශාකයේ කොටසක්. කඳ කොටසක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අතු කොටසක් වෙන්න පුළුවන්. මේ මව් ශාකයේ කොටසට අපි වෙනත් ශාකයකින් තව කොටසක් එකතු කිරීම තමයි සිද්ධ කරන්නේ. මේක ගොඩක් වෙලාවට පත්‍රයේම තියෙන කොටසක් වෙනවා.
මේ කොටසට ඒ කියන්නේ වෙනත් ශාකයකින් මව් ශාකයට බද්ධ කරන කොටසට කියනවා අපි අනුජය කියලා. මව් ශාකයේ කොටසට කියනවා අපි ග්‍රාහකය කියලා. හරිද? ග්‍රාහකයයි අනුජයයි තමයි බද්ධ කරන කොටස් දෙකට කියන නම් දෙක. දැන් මෙතනත් එමය මේක දැන් මේක මේක තමයි රෝස් මේ මව් ශාකයට අපිට කියන්න පුළුවන් ග්‍රාහකය කියලා. දැන් මේ පිටින් බද්ධ කරපු මේ කැරට අපිට කියන්න පුළුවන් අනුජය කියලා. එතකොට මේ බද්ධ කිරීමේදී තියෙන එක අවශ්‍යතාවයක් කියලා කියනවා ප්‍රධාන වශයෙන් මේ අනුජයේ තෙවීම ග්‍රාහකයේ කැම්බියම් පටක මොනවා වෙන්න ඕනේ කියනවද? එකිනෙක සමපාත වෙන විදිහට එකිනෙක ස්පර්ශ වෙන විදිහට මේ බද්ධ කිරීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ බද්ධ කිරීම සාර්ථක වෙන්නේ නැහැ. මෙහෙම සමහර මානයක් දෙන රොස්වසුත් තියෙනවා. සමහර වෙලාවට මේ බද්ධ කරපු ඒවා අර බද්ධ කරපු පෑල්ල වේලිලා ගිහින්. ඒක බද්ධ කිරීම සාර්ථක වෙලා නැහැ. ඒක සාර්ථක වෙන්න නම් අර කැම්බියම් පටක හොඳින් ඒකට ඇටච් වෙන්න ඕන. හොඳට අර ෆිට වෙන්න ඕන. ඒ නිසා එහෙම ෆිට වුණොත් අන්න එතනින් ඊට පස්සේ නවසය වර්ධනයක් හටගෙන එතන හට ගන්නවා කියනවා කිනකය. ඊට පස්සේ තමයි මේ සම්බන්ධය ඊට පස්සේ දිගින් දිගටම මේගොල්ලෝ පවත්වා ගන්න මූලිකවම මේ සම්බන්ධයෙන්දී කිනකයක් හට ගන්නවා අපේ පේනවා. හරි පිටට නිකන් අර පොඩ්සයිල ගුලියක් වගේ නිකන් පිටි ගොඩක් වගේ පිටට ඇවිල්ලා තියෙනවා මේ බද්ධ කරපු තැනක. එහෙම අතු බද්ධ කිරීමක් කරා නම් බද්ධ කරන්න. දැන් මෙන්න මේ වගේ නිකන් අර පිටට ඔම ටික කාලයක දවසක් යනකොට දවස් කීපයක් මේ වගේ තත්ත්වයක් එතන දකින්න පුළුවන් ඔහොම. සයිල බොන්නක් වගේ මෙතන ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ බද්ධය සාර්ථකයි. නැත්තම් මේක වෙලිලා මැරෙන්න යනවා. හරි බද්ධය අසාර්ථක නම් හරි. ඒතර ඔය දේ වල ටික තමයි එතන බද්ධ කිරීමට අදාළව අනුජය හා කැම්බියම්. ඒතකොට ඒකෙන් අපිට පුළුවන් ටික උසස් ලක්ෂණ සහිත ශාක ලබා ගැනීම සඳහා. ඊට පස්සේ මේකේ ප්‍රධාන වශයෙන් අපි බද්ධ කිරීම යොදා ගන්නවා ඊට පස්සේ රෝස් ශාක වලට ඊට පස්සේ හරි අපෝ මේ දෙහි දොඩම් ශාක වලට මේක යොදා ගන්නවා මේ බද්ධ කිරීමෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියනවා. ඒ වගේ ශාක වල විශේෂයෙන් දැන් හිතන්නකො මේ ග්‍රාහකයේ තියෙනවනේ. ඒතර ග්‍රාහකයේ තියෙන ශාකයේ ඵලයේ එච්චර හරි නෑ. හැබැයි හොඳ ප්‍රතිරෝධී බවක් නැත්නම් රෝග වලට සත්තුන්ගේ තියෙන හානි කෘමීන්ගෙන් තියෙන හානි ඒවා වළකින ශාකයක් තමයි ග්‍රාහකය. අනුජයෙන් අපබද්ධ කරන කෙනාගේ හොඳ ඵලදාවක් තියෙනවා. හැබැයි අර විදිහේ සාර්ථකත්වයක් නැහැ. අර ඒ වගේ වුණාම සමහරක් වෙලාවට මේ දෙකෙන් හැදෙන අවසාන ඵලය තුල අර වගේ ලක්ෂණයක් ගැඹිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ඵලයකුත් හැදෙනවා ගුණාත්මක විදියට. අර පරිපෝෂ රෝග වගේ හැදෙන එකත් අඩු. ඒ වගේ ලක්ෂණ මිශ්‍ර වීමක් වෙන්නත් පුළුවන් මෙතෙන්දී. හරි. හොඳයි. ඒතකොට ඒ අනුව එතනින් ඒ කොටස් හතරත් ඉවරයි. ඒ කියන්නේ වර්ධක ප්‍රචාරණයට අදාළව ශාකයක කොටස් වෙන් කිරීම, කැපු කැබලි භාවිතය, අතු බැඳීම සහ බද්ධ කිරීම මේ එකිනෙකට වෙනස් ක්‍රම හතරක්. බද්ධ කිරීමේදී ඉතින් ඒ අනුජය ග්‍රාහකයේ ඒකෙදී අර කපන විදිය අනුව ඔකේ T බද්ධය, H බද්ධය, පැලස්තර බද්ධය එහෙම කියලා බද්ධ කිරීම තියෙනවා. ඒක 아무තු දෙයක් නෑ. විශේෂයෙන් වර්ග කරලා මෙතන අපි දක්වලා නෝට් එක දිග්ගස්ස ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම ඕගොල්ලෝ දීලත් නැහැ. එහෙනම් ඒව අවශ්‍යම නැහැ. ටිකක් දැන් මේකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට ඇග්‍රි පැත්තේ වගේ ගියොත් අනිවාර්යයෙන් මේ ඔක්කොම කොටස් ටික ඉගෙන ගන්න වෙනවා. කොහොමද මේ බද්ධ එක එකට තියෙන බද්ධ වර්ග T බද්ධය, H බද්ධය, හරි ඊට පස්සේ අංකුර බද්ධය, හරි එහෙම එක එක ඒවා තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම මූල ධර්මයේ මේ බද්ධ කිරීම තමයි ඒවා තියෙන හැම එකෙම තියෙන මූල ධර්මය. අනුජය ග්‍රාහකය අතර ගනුදෙනුව තමයි තියෙන්නේ. හරිද? හරි. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඒකදී අපි කතා කරා ප්‍රධාන මාතෘකා තුනක්. තවාන් කළමනාකරණය, පටක රෝපණය සහ ශාක ප්‍රචාරණය. කියන ඔය කොටස් තුනේම කරුණු මෙතනින් සමාප්ත වෙනවා. ඒ නෝට් එක ඔයගොල්ලෝ ලබාගෙන ඒකේ වීඩියෝ එකක් බලන ගමන් අනුපාඩු ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් අපිට ඊළඟට තියෙන ආහාර පරිරක්ෂණය සහ පසු වස්තුන් හානිය කියන කොටස් කතා බහ කරන්න. එතනින් ඒ කොටසත් කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. ඒ හම්බ වෙනකන් හැමෝටම වෙන ආයුබෝවන්.